තෙරුවන් සරණයි ඔබ හැම දිනාටම බුදුරජාණන් වහන්සේගේ සුවදායක පණිවිඩය අපට ළඟා වුණු විදිය ළඟා වෙච්ච විදිය විවිධාකාරයි. එය එකාකාරයෙන් නෙවෙයි අප වෙත සමීප වුණේ. එය උත්තම දහම් පණිවිඩයක් විදියට විවිධ ස්වරූපවලින් අපට ළඟා වුණා. දේශනා විදියට, සජ්ජායනා විදියට, උදානයන් විදියට අපට එය සමීප වුණා. අද අපි ත්‍රිපිටකාභිවන්දනා වැඩසටහනේදී සාකච්ඡාවට අරමුණු කරගන්නේ උදානයන් පිළිබඳව. අපි තෙරුන් වහන්සේලා පිළිබඳව සාකච්ඡා කළා වැඩසටහන් දෙකකදී බුදුසසුනේ අප්‍රකට තෙරුන් වහන්සේලා සහ උදානයන් පිළිබඳව. අද අපි තෙරණින් වහන්සේලා පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. බුදුසසුනේ ප්‍රකට අප්‍රකට තෙරණිවරු පිළිබඳව සාකච්ඡා කරමින් ඒ තෙරණිවරුන් වහන්සේලා ප්‍රකාශ කළ උදානයන් අපේ ජීවිතවලට ආදර්ශ සම්පන්න වෙන්නේ කොහොමද? බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජය සහ එයට පෙරබිම් වෙච්ච සමාජවල කාන්තාව ඇයගේ ගති ස්වභාවන් පිළිබඳව කියවා ගනිමින් වර්තමානයට අපිට හොයාගත යුතු, සපයාගත යුතු, උපයාගත යුතු දේවල් පිළිබඳව අපට සාකච්ඡා කරන්න පුළුවන් වේයයි විශ්වාස කරමින් අද ත්‍රිපිටකාභිවන්දනා වැඩසටහනට නමස්කාර පූජා පෙරදැරිව පාදාභිවන්දනයෙන් යුතුව සාදුකාර දෙමින් බොහොම ගෞරව සම්ප්‍රයුක්තව පිළිගන්නවා කැලණි විශ්වවිද්‍යාලයේ සංස්කෘත සහ පෙරදිග භාෂා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාද ඉන්දුරාගාරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ අවසරයි හාමුදුරනේ. ඒ වගේම මයුරපාද පිරිවෙන් විහාරවාසී රාජකීය පඬිත රත්නානි රත්නසිරි ගෞරවනීය ස්වාමීන් වහන්සේත් බොහොම ගෞරවයෙන් පිළිගනු ලබනවා. මම මුලින්ම අපේ මහාචාර්ය ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් මේ සාකච්ඡාවට ප්‍රවේශ කතනය ලබා ගන්නට කැමැතියි. හාමුදුරනේ ත්‍රිපිටකාභිවන්දනා වැඩසටහන තුළ මේ සාකච්ඡාවට බඳුන් කරන තෙරණිවරු පිළිබඳව මාතෘකාවේදී මේ ත්‍රිපිටකය තුළ මේ තෙරණිවරුන්ට ලබා දී තිබෙන ආස්ථානය පිළිබඳව අපි මුලින්ම පැහැදිලි කරගමු. ඔව් තෙරුවන් සරණයි අපේ පොඩි හාමුදුරන්ගෙන් අවසරයි. වජිර මහත්මයා අපි ත්‍රිපිටකාභිවන්දනා වැඩසටහනේ තෙරවරු එහෙම නැත්නම් මහා ස්ථවිරයන් වහන්සේලා එහෙමත් නැත්නම් බුදු පියාණන් වහන්සේගේ ධර්මාන සමයෙහි ඒ කියන්නේ ජීවතුන් අතර හිටපු කාලේ ප්‍රකට සහ අප්‍රකට භික්ෂු චරිත කතා කළා තේර ගාථා ආශ්‍රයෙන්. අද අපිට තියෙන මේ විශේෂයෙන්ම තේරී ගාථා හා භික්ඛුනී සංයුක්ත කියන කොටස් ආශ්‍රයෙන් තමයි කතා කරන්න වෙන්නේ. ත්‍රිපිටකය ඇතුලේ භික්ෂුණීන් වහන්සේලා සඳහා ඔය භික්ඛුනී සංයුක්තය කියන කොටසේ විශේෂයෙන් භික්ෂුණීන් සම්බන්ධයෙන් කොටස් ඇතුළත් කරලා සංග්‍රහ කරලා තියෙනවා. ඊට අමතරව තේරි ගාථා වල 500කට ආසන්න තෙරණිවරුන් ගැන මහා ස්ථවිරවරුන් ගැන සාකච්ඡා කරනවා. ගාථා 500ක් විතර වගේ එකේ තියෙනවා. ඒකේ 500ක් තෙරණිවරු නැහැ. නමුත් ගාථා 500කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඊට අමතරව ප්‍රාතිමෝක්ෂය කියලා අපි අහලා තියෙනවා විනය පිටකයේ පොතක්. ඒ ප්‍රාතිමෝක්ෂයේ භික්ෂු ප්‍රාතිමෝක්ෂය නැත්නම් භික්ඛු පාතිමොක්ක භික්ඛුනී පාතිමොක්ක කියලා භික්ෂුණීන් වහන්සේලා සඳහා විශේෂ ප්‍රාතිමෝක්ෂයක් තියෙනවා. ප්‍රාතිමෝක්ෂය කියලා කියන්නේ විනය පිටකයේ විනය සම්ප්‍රදායන් ඊට අදාළ නීති රීති රෙගුලාසි ඇතුළත් කෘතිය. මෙහෙම බලාගෙන ගියාම බුදු පියාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයෙහි භික්ෂුණීන් ගැන විවිධ තැන්වල සඳහන් වෙනවා. ඒත් විශේෂයෙන් ඔය කින ස්ථානවල සඳහන් වෙනවා. භික්ෂුණීන් වහන්සේලා මේ සම්බුද්ධ ශාසනයට ඇතුළත් වෙන්නේ සමාජබද්ධ කිසියම් ආකාරයක හේතුවක් නිසා.
උදාහරණයක් වශයෙන් ගත්තොත් ක්‍රිස්තුපුර 6 කියන්නේ ඉන්දියාව ටිකක් එකපාර විග්‍රහ කරලා වචනයකින් දෙකකින් පැහැදිලි කරන්න බැරි සමාජ තත්ත්වයක් තිබුණු කාලයක්. මනුස්මෘතිය වගේ සංස්කෘත කෘතියක කාන්තාව පිළිබඳ ඇගයීමක් නැති ප්‍රකාශ තමයි එන්නේ. කාන්තාවට දීලා තියෙන නම් අතර අබලා. අබලා කියලා කියන්නේ අපි සිංහලෙන් කියන අබලන් කියලා කියන එක නෙවෙයි. බල ඒ කියන්නේ බලයක් නැති. ඇත්තම දුර්බල. දුර්වල කියන අර්ථයෙන් අබලා කියන නම පාවිච්චි කරනවා. ඒ වගේම ද්වංගුල පඤ්ඤා තේරිගතවලම තියෙන වචන මේ ද්වංගුල පඤ්ඤා තේරිගත අටුවා වේදන් ද්වංගුල පඤ්ඤා කියන්නේ පඤ්ඤා කියන්නේ ප්‍රඥාව අංගුල කියන්නේ ඇඟිලි ද්වංගුල කියන්නේ ඇඟිලි දෙක ඇඟිලි දෙකේ නුවණ ඒ කියලා කියන්නේ ඒකට තේරුම ගන්න විග්‍රහ කරන්නේ අපි දන්නවා අම්මලා බත් වේපහම බත් ඉදිලද බලන්න හැන්දක් අරන් හැන්දේ මිට ගහනවා යටටම අඩිය වදින්න ගහන්නේ අඩිය වදින්නේ නැතුව අඩිය වදින්න ගහන එකත් සම්ප්‍රදායක් හැටියට වැරදි කියලා කියනවා. ඒ අනුව අඩියෙන්ම ගන්නවා හැබැයි බත් ටිකක්. බත් ඇට දෙකක් තුවා. අරගෙන ඇඟිලි දෙකෙන් මෙහෙම බලනවා තලලා මේ ඉදිලද කියලා. ආන් ඒක තමයි කාන්තාව දන්නේ එකම දේ කියලා කියන අර්ථයෙන් තමයි ද්වංගුල පඤ්ඤා කියලා කියන දුෂ්ට වචනය කාන්තාවන්ට යොමු කරන්නේ. එකක්වත් බුදුහාමුදුරුවෝ දේශනා කරපුවා නෙවෙයි. හැබැයි වකට හිටපු බ්‍රාහ්මණ සමාජයේ විසින් දීලා තිබුණ කාන්තාව දුර්වලයි කියන හැඟීම. කාන්තාවන්ට ස්තෝත්‍ර කියන්නවත් කාන්තාවන්ට ආගමික සම්ප්‍රදායන්ට ඇතුළත් වෙන්නවත් අවස්ථාවක් නොදී සිටීමට තරම් බ්‍රාහ්මණ සමාජයේ ක්‍රූර වුණා සහ උත්සාහ කළා. හැබැයි ඒක එලෙසම පවත්වාගෙන යන්න ඕනට පුළුවන් වෙච්ච ස්වභාවයක් පේන්නේ නැහැ. අපේ සමාජය ඇතුලේ ඔය බෞද්ධ එවකට තිබුණු බෞද්ධ සමාජය ඇතුලේ බමුණෝ ඉන්නවා බැමිණියෝ ඉන්නවා. තාපසයෝ ඉන්නවා තාපසියෝ නැහැ. ප්‍රකට වශයෙන් නැහැ. ඍෂිවරු ඉන්නවා ඍෂිවරියෝ නැහැ. පරිබ්‍රාජකයෝ ඉන්නවා පරිබ්‍රාජිකාවෝ ගොඩාක් ඉන්නවා. භික්ෂු ඉන්නවා භික්ෂුණී ඉන්නවා. මේ වගේ මේ සමාජය ඇතුලේ විශාල පිරිසක් හිටියා අර සම්ප්‍රදායෙන් පිට පැනලා ගිහින් හිටපු අය. විශේෂයෙන්ම පරිබ්‍රාජිකා කියලා කියන අය පිළිබඳ නිතර සඳහන් වෙනවා ශාසනයේ ත්‍රිපිටකයෙහි. ඒ පරිබ්‍රාජිකාවරුන්ගේ ස්වභාවය තිබුණේ ඒගොල්ලෝ එක්ක පරිබ්‍රාජිකාවක් හිටියා අඹ අත්තක් අතේ තියාගෙන යනවා. ඒ අඹ අත්තක් අතේ තියාගෙන ගිහින් එයා වැලි ගොඩගේ අඹ අත්ත ගහනවා. ගහලා එයා හැමතැනම ප්‍රචාරය කරනවා. එයා යනවා ඇවිද ඇවිද මං වාද කරලා මාව පරද්දන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ අඹ අත්ත පා ගන්න නැත්තම් ගලවන්න කියලා. ආන් ඒ වගේ සරියුත් හාමුදුරුවන්ට අභියෝග කරපු මුගලන් හාමුදුරුවන්ට අභියෝග කරපු පරිබ්‍රාජිකාවෝ හිටියා. එතකොට අපිට ඒකෙන් කියවෙනවා කාන්තාව පීඩාවට හසු කිරීමට සහ ඈත් සමාජයෙන් ඈත් කර තැබීමට හිමිකම් අහිමි තැනැත්තියක් බවට පත් කිරීමට දරුව වෑයම 100%ක්ම සාර්ථක වෙලා නැහැයි කියලා කියනවා. ඊට අමතරව කාන්තාව හිටියා තාම ධනවත් අතිශයින්ම ධන සම්පන්න අபிසාරිකාවරු හිටියා. ඒකෙන් තේරෙනවා කාන්තාවක් වශයෙන් පැත්තකට කරලා තල්ලු කරලා තියන්න පුළුවන් උනේ නැහැයි කියන කාරණා. ඒ වගේම මහ ගොඩක් අபிසාරිකාවරු නොවන මහ ධනවන්ත සිටුවරියෝ හිටියා. විශාඛා බන්දුල මල්ලිකා වගේ එහෙම චරිත ගැන අපිට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව රාජකුමාරිකාවෝ හිටියා තාම ශක්ති සම්පන්න බල සම්පන්න තැන්වල. දැන් මේ කියපු නිදර්ශන වලින් පැහැදිලි වෙන්නේ කාන්තාව සමාජයේ හෙලාතලා දකින තැනකට දමණ්ඩ බ්‍රාහ්මණ සමාජයේ උත්සාහ කළාට ඒක සාර්ථක වුණේ නැහැ කියලා කියන එක. මේ අතරවාරයේ සමස්ත ඉන්දියානු සමාජය ඇතුළේ තිබුණු බ්‍රාහ්මණ ක්ෂත්‍රිය වෛශ්‍ය ශුද්‍ර කියන සමාජයේ ඇතුළේ කාන්තාවට හිමි විශේෂ වරප්‍රසාද සහිත ඇත්තොත් හිටියා. කොහොමට වුණත් බුදුහාමුදුරුවන්ගේ සම්බුද්ධ ශාසනයට ඉල්ලා ඇතුළු වුණු කාන්තා සමාජය විසින් ලොකු මෙහෙවරක් කාන්තා විශේෂෙහි
සිද්ධ කරලා තියෙනවා. ඒක හරි අගයීමෙන් යුක්තව කරන්න පුළුවන් අපිට. ඊට අමතරව කාන්තාව ලෝකයේ දිහා දැක්ක විදිහ, කාන්තාව ලෝකේ විග්‍රහ කරපු විදිහ, කාන්තාව සත්‍යය දැක්ක විදිහ පිළිබඳව එන සඳහන් හරිම ආකර්ශනීයයි. හරි මනරම්. ඒ අය නිවි සැනසී ගිය අවස්ථා පිළිබඳ කියවන විට හිත ආස්වාදනීයයි. ඒක නිසා මේ ඉන්දියානු සමාජය ඇතුලේ කාන්තාවට කිසිදු තැනක් තිබුණේ නැත කියන උපකල්පනයට එන අමාරුයි. ඉහළ තැනක් තිබුණයි කියලා කියන උපකල්පනයටත් එන අමාරුයි. කොහොම හරි මාතෘමූලික සමාජයක්, මව වන්දනා කරපු සමාජයක්, මවට අගැයීම් තිබුණු සමාජයක්, ඒත් උත්සාහයෙන් කාන්තාව සතුව තිබුණු අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න වෑයම් දරු බ්‍රාහ්මණයින්ගේ සමාජයක් පිළිබඳ තොරතුරු තමයි අපිට හම්බ වෙන්නේ. ඔය අතරවාරේ තමයි බුදුහාමුදුරුවෝ අමුතු ප්‍රකාශ කරන්නේ. ඉත්තීපි පණ්ඩිතා හෝති තත්ත්ව විචක්කනා කියලා කාන්තාව පිළිබඳව පුදුම ඇගැයීමක් දෙනවා. මට මේ වෙලාවේ විස්තර සහිතව කියන්න මම හිතන්නේ අවස්ථාව ගන්න එක හොඳ නැහැ. කාන්තාවන් ගැන බුදුහාමුදුරුවෝ තැන තැන දේශනා කරලා තියෙන ඇගැයුම් එක ගත්තාම බුදුහාමුදුරුවෝ කිසි දවසක කාන්තාව පාද පරිචාරිකාවක් කියන වචනේ පාවිච්චි නොකරන දෘෂ්ටියකින් හිටිය බව පේනවා. පාද පරිචාරිකා කියන්නේ සහයට ගන්නවා කියලා කියන එක. එහෙනම් නැත්නම් කසාද බඳිනවා කියන එක. වචනේ හැටියට තේරුම් ගත්තොත් එහෙම පා දෙක ළඟ වැටිලා වැඳගෙන කකුල් මිරිකන කකුල් වලට වැඳගෙන ඉන්න තැනැත්තිය කියලා කියන එක තමයි පාද පරිචාරිකා කියන එකෙන් අදහස් කරන්නේ. මේ සමාජයේ ඇත්තටම ඉන්දියානු මේ කාන්තාව පිළිබඳ බෞද්ධ දැක්ම, ඉන්දියානු දැක්ම නෙමෙයි, බෞද්ධ දැක්ම විසින් වැඩි පෝෂණය ලැබුවේ ලංකාවේ සාමාන්‍ය ගැමි සමාජය කියලා කියන්න පුළුවන්. ඒකට හේතුව වජිර මහත්තයා ලංකාවේ ඇත්තටම මේ කසාද බැඳපු සමාජය තිබුණේ නැහැ. ඒ කියලා කියන්නේ ලංකාවේ කාන්තාව කසාද බැඳේ නැහැ. පිරිමි කසාද බැඳේ නැහැ. කසාද සම්ප්‍රදායක් ලංකාවේ තිබුණේ. ඒ නිසා බුදු පියාණන් වහන්සේ විවාහ ජීවිතයක් ගැන කවදාකවත් කතා කරලා නැහැ. බුදු පියාණන් වහන්සේ සඳහන් කරලා තියෙන පෞල් ජීවිත ගැන. සුද්ධ ලංකාවට ඇවිදින්න තමයි අපිට විවාහය හඳුන්වලා දෙන්නේ. ඒ විවාහය හඳුන්වලා දෙන්නෙම ඇත්තටම ඉඩකඩම් වල අයිතිය තාත්තගෙන් පුතාට යන්න ඕන හින්දා තාත්තා කවුද කියලා හොයාගන්න අම්මත් එක්ක කසාද බැඳයි කියලා කියන රෙජිස්ටරේ තමයි එතනින්. ඇත්තටම උනේ තාත්තගෙන් පුතාට ඉඩම් අයිති උනේ නැහැ. අම්මගේ ස්වාම පුරුෂයාගේ ඉඩම් දරුවන්ට හම්බ වෙච්ච එක තමයි උනේ. ඉතින් ඒක වෙන දිග වෙන මාතෘකාවක්. ඒ කෙසේ වෙතත් බුදුහාමුදුරුවන් හිතපු විදිහ, දේශනා කරපු විදිහ නියමානුකූලව ග්‍රහණය කරගත්ත සමාජයක් ගොඩනැගුවේ ලංකාවේ. ඒකට මම එහෙම කියන්නේ කසාද තිබුණේ නැහැ විතරක් නෙවෙයි, පෞල් තිබුණා. ඇත්තටම බඳින්නේ නීතියෙන්, බැඳෙන්නේ ආදරෙන්. ඒතර ආදරෙන් බැඳුණු ජීවිත තිබුණා, නීතියෙන් බැඳපු ජීවිත තිබුණේ නැති උනත්. ඊට අමතරව ඒ කාලේ ගමේ ඉන්න හොඳ පිරිමියා ගමරාලගේ හාමිනේ ගම හාමිනේ විතරක් නෙමෙයි ගම මහගේ. මහගේ කියලා කිව්වේ ඇත්තටම අම්මට. ඒතර මහ ගෙදර කියලා කියන්නේ ඒකයි. කාන්තාවට ගෙදර කියන වචනේ පාවිච්චි කරන්නේ අපි විතරයි. අපේ පිරිමි බොහෝ දෙනා ගෙදරින් අහලා කියන්නම් කියලා කියන්නේ ඒකට. අපි කොහොම කිව්වත් මොනවා කිව්වත් අපේ වජිර මහත්තයලා අපි මොනවා කිව්වත් එකපාරට උත්තරයක් දෙන්නේ නැහැ. අපි හඳුනන්නේ ගෙදරින් පොඩ්ඩක් අහන්න ඕනේ කියලා කියන්නේ. ඒතර වජිර මහත්තයලා ගෙදරින් අහනවා කියලා කියන එකෙන් අදහස් කරන්නේ නෝනගෙන් අහනවා කියලා කියන එක. ඒතර ගෙදර කියන්නේ තනිකරම නෝනා කියලා කියන අර්ථයක් අපි දීලා තියෙනවා. එහෙම ඒවා ලෝකෙ කොහෙවත් නැහැ. ඊට අමතරව ලංකාවේ අපි ගන්නවා වචනයක් පවුල කියලා. පවුල කියන්නේ ෆැමිලි. ෆැමිලි තමයි පවුල කියන්නේ උනාට අපි සාමාන්‍ය සමාජයේ අපේ පවුල කියලා කියන්නේ අපේ පවුලගෙන් අහන්න ඕනේ, අපේ පවුලගේ නෑදෑයෝ මේගොල්ලෝ කියලා කිව්වහම පවුල කියන්නේ නෝනට. අතර පවුල කියන එකට ඉංග්‍රීසි වචනයක් තියෙනවා ෆැමිලි කියලා. පවුලට ඉංග්‍රීසි වචනයක් තියෙනවා වයිෆ් කියලා. එතකොට වයිෆ් කියන එකයි ෆැමිලි කියලා කියන එකයි සිංහලට ගත්තාම පවුල හැටියට ගත්තාම තේරුම් දෙකක්.
ඒ තරමටම අපේ සමාජයේ ඒ සම මට්ටමේ හිටියේ. අපිට කසාදේ හඳුන්වලා දුන්න එංගලන්තයේ තමයි ඉස්සරහින් ස්වාමි පුරුෂයා යනවා, ඊට පිටිපස්සෙන් භාර්යාව යනවා, භාර්යාවට පිටිපස්සෙන් අර වේල් එක අල්ලගෙන යන පිරිසක් යනවා. ඉස්සර මට මතකයි පොඩි කාලේ ඒ වේල් කියලා જાතියක් තිබුණා. අපේ තාත්තයි අම්මයි කසාද බැඳපු ෆොටෝ එකෙත් තියෙනවා වේල් එක. ඉස්සරහින් යන්නේ පිරිමියා. ඊට පස්සේ යන්නේ කාන්තාව. ඊට පස්සේ තමයි වේල් එක යන්නේ. වේල් එකට පස්සේ තමයි වේල් අල්ලන අය යන්නේ. අපේ සමාජය එහෙම හිතුන්නේ නැහැ. ලංකා සමාජයේ බෞද්ධ සමාජයක් වෙන්නේ ආගමෙන් නෙවෙයි, සංස්කෘතියෙන්. සංස්කෘතික බෞද්ධ සමාජය ඇතුලේ තිබුණේ කසාද බඳිනවට හෝ පවුල් වෙනවට ඒ කාලේ කියන්නේ සහේට යන්න යනවා කියලා. සහේ කියන්නේ සහාය. සහාය කියන්නේ යාළුකමට. ඒ හින්දානේ අපි ගෑනු ළමයෙක් පිරිමි ළමයෙක් අතර සම්බන්ධයක් ඇති වෙනකොට කියන්නේ මේ දෙන්න යාළුයි කියලා. යාළු වෙන එක ඉතින් හොඳයිනේ. තරහ වෙනවට වඩා. ඉතින් යාළුකම ඇති වෙච්චහම ඊට පස්සේ තමයි කොහොමද නගා කියලා අහනවා. කොහොමද අයියන්ඩි කිව්වා. ඊට පස්සේ මගදී හම්බ වෙනවා. ඊට පස්සේ නගාට මගෙන් පොඩි අහන්න කාරණාවක් තියෙනවා කියලා කිව්වම අයියන්ඩි අම්මගෙන් අහන්න කියනවා. ඊට පස්සේ හුලැඟිල්ලෙන් අල්ලගත්ත ගියා. ඉතින් ඒකට කියන්නේ සහේට යන්න යනවා කියලා. සහේට යන්න යනකොට සහායටනේ. ඒ හින්දා වචන දෙකක් ගොඩනගෙනවා සහකරු සහ සහකාරිය කියලා. සහකරු සහකාරිය කියන්නේ යාළුවයි එහෙලියයි කියන එක. දැන් අපේ කාලේ දැන් මේ කාලේ කසාද බැඳපු ගෑනු ළමයි ස්වාමි පුරුෂයාට කියන්නේ අයියා කියලා. අයියලා නංගිලා සාමාන්‍යයෙන් කසාද බඳින්නේ නැහැ. භාර්යාවන්ට කතා කරනවා සමහර ස්වාමි පුරුෂයෝ නංගි කියලා. නංගිලව කසාද බඳින්නේ නැහැ. හැබැයි සහකරු සහ සහකාරිය බඳින්න පුළුවන්. ඒකට අනුව සහකාර සහ සහකාරී කියන වචන දෙක එක්කව කරගත්ත ඔය මිත්‍රත්ව එකමුතුව තමයි පෞල් හැටියට සිංහල සමාජයේ සැලකුවේ. ඒක එන්නේ බුදුහාමුදුරුවන්ගෙන්. ඒ නිසා කාන්තාව කියලා කියන්නේ අපෙන් දුරස් වේ යුතු හෝ අපට වඩා බලෙන් අඩු හෝ අපට වඩා දුර්වල හෝ එහෙම චරිතයක් නෙවෙයි කියලා තථාගතයන් වහන්සේගේ භාවිතාවෙන් ඔප්පු කරලා තියෙනවා. අතරම දැන් අපේ මහාචාර්ය හාමුදුරුවෝ පැහැදිලි කරන කාරණා එක්ක මේ ಭಾರತೀಯ සමාජයෙන් කාන්තා චරිතයට හම්බ වෙච්ච උත්තම ගණයේ වටිනාකම ශ්‍රී ලාංකීය සම්ප්‍රදාය වෙච්ච ආකාරය තමයි පැහැදිලි කරේ. බෞද්ධ සම්ප්‍රදායේ කාන්තාව පිළිගැනීමට ලක් කළ විදිය. එතකොට මම අපේ ගෞරවනීය රත්මලානි රත්නසිරි ස්වාමීන් වහන්සේ වෙත යොමු වෙනවා ඊළඟ ප්‍රශ්නය සඳහා. දැන් කෙනෙක්ට හොයාගෙන යන්න හිතෙනවා ත්‍රිපිටකය තුල කොහෙද මේ තෙරණිවරු පිළිබඳව තියෙන්නේ කියලා. දැන් මටත් එහෙම හොයාගෙන යන්න ඕන වෙලා මමත් ටිකක් අමාරුවෙන් හොයාගෙන ගියාම ටිකක් තොරතුරු හමු වෙනවා. මේ තෙරණිවරු පිළිබඳව ගවේෂණය කරන කෙනෙකුට කොහොමද තොරතුරු හොයාගන්න තියෙන්නේ ත්‍රිපිටකයේ? තෙරුවන් සරණයි සියලු දෙනාටම. කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉන්දුරාගාරයේ ධම්මරතන ලොකු හාමුදුරන් වහන්සේගෙන් අවසරයි අපේ වජිර මැතිතුමා ඇහුවේ තෙරණිවරු පිළිබඳව තොරතුරු ලබා ගන්න තියෙන මූලාශ්‍රය කුමක්ද කියලා. ඒ සම්බන්ධව මූලාශ්‍ර ගණනාවක් අපිට ත්‍රිපිටක පාළිය අඳුර ගන්න පුළුවන්. විශේෂයෙන්ම සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ බික්කුණී කියලා සංයුක්තයක්ම තියෙනවා. ඒකේ සාමාන්‍යයෙන් සූත්‍ර 8ක් තිබෙනවා. ඒ සූත්‍ර 8 සාමාන්‍යයෙන් සෝමා තෙරණිය පිළිබඳව, ඒ වගේම උප්පලවන්නා තෙරණිය පිළිබඳව, ඒ ආදී වශයෙන් තෙරණිවරු සම්බන්ධ ප්‍රකාශ තිබෙනවා. ඒ බික්කුණී සංයුත්තේ තියෙන කරුණු ප්‍රධාන වශයෙන්ම එක් ආකාරයකට ගොඩනැගිලා තිබෙනවා. විශේෂයෙන්ම සවැත් නුවර සමීපයේ තියෙන අන්දවනයේ දිවා විහරණයෙන් වැඩ හිටපු භික්ෂුණීන් වහන්සේලාට මාරයාගේ පැමිණීමෙන් ඒ මාරයා විසින් කරනු ලබන හිරිහැරවලට භික්ෂුණීන් වහන්සේලා සඳහන් කරන ප්‍රකාශ තමයි ඒ බික්කුණී සංයුත්තේ අපිට ප්‍රධාන වශයෙන් අඳුර ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊට වඩා වෙනස් ප්‍රස්තුතයක් අපිට අඳුර ගන්න පුළුවන් වෙනවා අපදාන පාළිය. අපදාන පාළියට ගියාම අපදාන පාළියේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. තේරාපදාන හා තේරී අපදාන.
එතකොට මේ තේරී අපදාන 40ක් අඳුරගන්න පුළුවන්. වග්ග 4ක් යටතේ තේරීවරු 49කගේ විස්තර මේ අපදාන පාළියේ තිබෙනවා. එතකොට එතන අපිට විශේෂයෙන්ම අප්‍රකට තේරීවරු ගණනාවක් අඳුරගන්න පුළුවන්කම ලැබෙනවා. සුමේදා වගේ තේරීවරු පිළිබඳව විශේෂයෙන් අපිට තොරතුරු සොයාගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම තේරී ගාථා පාළිය. තේරී ගාථා පාළිය පිළිබඳව අපේ මහාචාර්ය හාමුදුරුවෝ සඳහන් කළා මේ තේරී ගාථා පාළියේ ගාථා 522ක් අන්තර්ගත වෙනවා. මේ ගාථා වලින් ඒ කාලවල තෙරිවරුන් විසින් කරන ලද උදාන නැත්තම් තමන් අවබෝධ කරගත්තා වූ නිර්වාණයේ ස්වභාවය පිළිබඳව තමන් පෙර ජීවිතයේ අත්විඳපු ජීවිත ස්වභාවය සහ දැන් නිවන් සුවයෙන් අත්විඳින ජීවිතයේ ස්වභාවය පිළිබඳ විවරණයක් අපිට තේරී ගාථා පාළියෙන් අඳුරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒත් එක්කම මේ කුද්දක නිකායේ තමයි මේ ග්‍රන්ථ දෙකම තිබෙන්නේ. අපදාන පාළියත් තේරී ගාථා පාළියත්. එතකොට කුද්දක නිකාය තුල බොහෝ ලෙස අපිට භික්ෂුණීන් වහන්සේලා පිළිබඳ තොරතුරු අනාවරණය කරගන්න පුළුවන්. ඊට අමතරව අපිට අංගුත්තර නිකායෙත් විවිධ තැන්වල භික්ෂුණීන් වහන්සේලා අරඹයා බුදුහාමුදුරුවෝ කරන ලද දේශනා අඳුරගන්න පුළුවන්. ඒත් එක්කම ಭಾರತයේ ඒ බුද්ධ කාලීන සමාජයේ කාන්තාවට හිමි වූ සමාජ තත්වය සහ බුද්ධ කාලීන දේශපාලන වාතාවරණයත් එක්ක කාන්තාව කොයි වගේ තැනකද හිටියේ කියන එක විශේෂයෙන්ම දීතු සූත්‍රයේ වගේ සංයුත්ත නිකායේ කෝසල සංයුත්තේ. එතකොට මෙන්න මේ දේශනාවලින් අපිට බොහෝ කරුණු අනාවරණය කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට වැදගත් වෙන මූලාශ්‍රය තමයි විනය පිටකය. විනය පිටකයේ විශේෂයෙන්ම භික්ෂුණීන් වහන්සේලා සඳහා පනවන ලද ශික්ෂාපද 311ක් තියෙනවා. සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේ නමකට ශික්ෂාපද 227යි. අපිට වඩා ශික්ෂාපද භික්ෂුණීන් වහන්සේලාට තිබෙනවා. විශේෂයෙන්ම ගත්තොත් පරාජික ශික්ෂාපද හාමුදුරු නමකට තියෙන්නේ 4යි. 4 පරාජිකා. හැබැයි භික්ෂුණීන් වහන්සේ නමකට පරාජිකා ධර්ම 8ක් තිබෙනවා. ඒ ටිකක් සංකීර්ණ වෙලා තිබෙනවා භික්ෂුණීන් වහන්සේලාට. එතකොට මෙන්න මේ විදිහට මේ ශික්ෂාපද පැනවීම කරලා තියෙන පරාජික පාළිය, පාචිත්‍ය පාළිය ආදී උබතෝ විභංගය තුල අපි විනය පිටක වර්ගීකරණයේදී ප්‍රධාන වශයෙන් විනය පිටකේ පොත් 5ක් තියෙනවා. පරාජික පාළි, පාචිත්‍ය පාළි, මහා වග්ග පාළි, චුල්ල වග්ග පාළි, පරිවාර පාළි කියලා ග්‍රන්ථ කාණ්ඩ 5ක් තියෙනවා. මේ පහෙන් පළවෙනි ග්‍රන්ථ දෙක පරාජික පාළියයි පාචිත්‍ය පාළියයි. මේ පොත් දෙකට අපි කියන්නේ උබතෝ විභංග කියලා. උබතෝ විභංග කියලා කියන්නේ උබතෝ සංඝයා. ඒ කියන්නේ බික්කු සංඝයි බික්කුණී සංඝයි. එතකොට භික්ෂුන් වහන්සේලාට විනය නීති පැනවීම පිළිබඳ අදාළ කරුණොත් ඒ වගේම භික්ෂුණීන් වහන්සේලාට අදාළ කරුණොත් කියන මේ කරුණු දෙකම මේකේ අන්තර්ගත වෙනවා. එතකොට අපිට ඒ තුලින් අනාවරණය කරගන්න පුළුවන් බුද්ධ කාලීන සමාජයේ විශේෂයෙන්ම මේ ශ්‍රමණ සම්ප්‍රදාය තුල කාන්තාව එහෙම නැත්නම් භික්ෂුණියක් විදිහට ඇය මොන වගේ සමාජ දේශපාලන වාතාවරණයක් යටතේද ජීවත් වුණේ කියන එක සම්බන්ධව බොහෝ තොරතුරු අනාවරණය කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒත් එක්කම වජිර මැතිතුමනි අපි වැඩසටහන ආරම්භයේදී සඳහන් කළා බුදුහාමුදුරුව පහළ වෙන කාලයේ ಭಾರತය ක්‍රිස්තු පූර්ව 6 වන සියවස. මෙන්න මේ කාලය වෙනකොට ಭಾರತයේ කාන්තාව සම්බන්ධ තිබුණු දෘෂ්ටිය ටිකක් පල්ලෙහා මට්ටමක තිබුණා. හැබැයි ඊට පෙර ඉන්දියාවේ තත්ත්වය මීට වඩා හාත්පසින්ම වෙනස්. අපි හඳුන්වනවා ඍග් වෛදික යුගය කියලා. ඍග් වෛදික යුගය හා පශ්චාත් වෛදික යුගය කියලා කොටස් දෙකකට මේක බෙදා ගන්න පුළුවන්. මේ ඍග් වෛදික යුගයේ කාන්තාව මාතෘත්වයලා ඉහළින්ම සැලකුම් ලැබපු තැනැත්තිය. අපිට ඒක පේනවා ඉන්දුනිම්න ශිෂ්ටාචාරයට ගියාම ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ අපිට හම්බෙනවා මේ මුද්‍රා. මේ මුද්‍රා අතර මව් දෙවඟන ඇදහූ බවට සාධක ලැබෙනවා. ඒත් එක්කම ඒ සමකාලීන ශිෂ්ටාචාර විදිහට අපි ගියොත් මෙසෝ ඇමරිකානු ශිෂ්ටාචාරවලට
ඒත් එක්කම ඊජිප්තුවට, ඒත් එක්කම මෙසොපොතේමියාවට. මෙන්න මේ ශිෂ්ටාචාර යුගවල කාන්තාව ඉහළ තැනක තමයි ලෝක ඉතිහාසයේ සැලකුවේ. හැබැයි ಭಾರತයේ පශ්චාත් කාලීනව තමයි කාන්තාව මේ පහළ මට්ටමකට අවප්‍රමාණයකට ගොඩනගන්නේ. හැබැයි මනුස්මෘති වගේ ග්‍රන්ථවල කාන්තාව සම්බන්ධව මේ අවප්‍රමාණ අදහස් දැක්වුවට එක් තැනක තිබෙනවා නිසි කල දුවව විවාහ කරලා දෙන්නේ නැති පියා නින්දාවට ලක් වෙනවා. ඒ වගේම නිසි කල බිරිඳ ළඟට නොපෙමෙන ස්වාමියා නින්දාවටපත් වෙනවා. මවට නොසලකන පුත්‍රයා නින්දාවටපත් වෙනවා. එතකොට අපිට පේනවා ඒ යුගයේත් කාන්තාව පිළිබඳ යම් අදහසක් දෘෂ්ටියක් ගොඩනැගෙමින් තිබුණා කියන කාරණේ. එතකොට විශේෂයෙන්ම මේ කාන්තාවට නිසි ඇගයීමක් ලැබෙන්නේ ශ්‍රමණ සම්ප්‍රදාය තුළ. ಭಾರತයේ තිබුණා ප්‍රධාන ආගමික ධාරා දෙකක්. ප්‍රධානම එක තමයි බ්‍රාහ්මණ සම්ප්‍රදාය. බ්‍රාහ්මණ සම්ප්‍රදායේ තමයි කාන්තාව පහත් තැනැත්තියක් විදිහට සැලකුවේ. ඖදුම්බර බවම් පුෂ්පං ශ්වේත වර්ණස්ස කාකයෝ මස්සපාදේ ජලයේ පශ්චේත් නාරි චිත්තාන විශ්වසේත් ආදී විදිහට ওই ශ්ලෝක පාඨ එහෙම ඒගොල්ලන්ගේ මුවින් පිටවෙච්ච දේවල් අදහස්. හැබැයි ඒ අදහස් වලට විරුද්ධව කාන්තාව සම්බන්ධ දෘෂ්ටිය කාන්තාවගේ මානව අයිතීන් පිළිබඳව සාකච්ඡා කරන්න පටන් ගන්නේ ශ්‍රමණ සම්ප්‍රදාය. ශ්‍රමණ සම්ප්‍රදායේ පැවිදි වුණු කාන්තාව හිටියා. ඒ කියන්නේ සම්බුද්ධ ශාසනයේ භික්ෂුණී ශාසනයේ පිහිටවන්න පෙරත් පරිබ්‍රාජිකාවෝ හිටියා. ඒත් එක්කම විවිධ විතණ්ඩවාදී අදහස් දරපු අපේ පණ්ඩිත හාමුදුරුවෝ සඳහන් කරා වගේ විවිධ මතවාද ඉදිරිපත් කරපු දාර්ශනික වාද විවාද වලට සම්බන්ධ වූ කාන්තාවන් හිටියා. එතකොට කාන්තාවත් යම්කිසි දැනුම් පද්ධතියක් උකහා ගැනීමේ ශක්තියක් අවස්ථාවක් ಭಾರತය තුල ලැබුණා. ඒ ලැබුණේ ප්‍රධාන වශයෙන්ම මේ වේද අධ්‍යයනයේ නෙමෙයි. විශේෂයෙන්ම වේද අධ්‍යයනයේ කාන්තාවට තහනම් වුණා මනුස්මෘතිය තුල. ඉන් පරිබාහිර සමාජ අවබෝධයක් කාන්තාව තුල ගොඩ නැගිලා තිබුණා. අන්න ඒ වගේ වපසරියක් තමයි කාන්තාවට ಭಾರತයේ ලැබුණේ. අර අපි මේ වජිර මහත්තයා පොඩි හාමුදුරන්ගෙන් දැනගන්න හොඳයි අර කිව්වනේ ශ්ලෝකය ශ්‍රී චිත්තං න විශ්වසේත් කියලා. ඒකේ තේරුමත් අපි කිව්වොත් නරකද? ඖදුම්බර බවම් පුෂ්පං ශ්වේත වර්ණස්ස කාකයෝ මස්සපාදයේ ජලයේ පශ්චේත් නාරි චිත්තාන විශ්වසේත්. එහි කියන්නේ හරි ලස්සන ප්‍රකාශයක්. ඖදුම්බර බවම් පුෂ්පං උදුම්බරා. එහෙම නැත්නම් අපි ගමුකෝ අද අත්තික්ක වගේ. අත්තික්කවල මල් පිපෙන්නේ නැහැ. හැබැයි සාමාන්‍යයෙන් පළ දරන්නේ නැහැ විද්‍යාවට අනුව පුෂ්ප නැතුව. හැබැයි ප්‍රකට නැහැ. පේන්න මල් දරන්නේ නැහැ. හැබැයි කවුරු හරි කියනෝ නම් ඖදුම්බරේ මේ අත්තික්කවල මල් පිපුණා කියලා ඒක පිළිගන්නලු. ශ්වේත වර්ණස්ස කාකයෝ කළු කපුට සුදුනා කියලා කවුරු හරි කිව්වොත් ඒකත් පිළිගන්නලු. හැබැයි නාරි චිත්තාන විශ්වසේත්. කාන්තාවගේ සිත නම් විශ්වාස කරන්න එපාලු. ඒකේ තව ලස්සන ප්‍රකාශයක් තියෙනවා මස්සපාදයේ ජලයේ පශ්චේත්. මාළුන්ගේ පා සටහන් දියේ තියෙනවා කියලා කවුරු හරි කිව්වොත් ඒකත් පිළිගන්නලු. හැබැයි කාන්තාව නම් පිළිගන්න එපාලු. ඒ වගේම තව එකක් තියෙනවා මුඛ පද්ම අලංකාරං වාචා චන්දන සීතලා මදු තිට්ඨති ජිව්හාග්‍රේ හදයේතු හලාහලා. එතනත් කියන්නේ කාන්තාව මුඛ පද්ම අලංකාරා හරියට නිලුම් මලක් වගේ ලස්සනයි. වාචා චන්දන සීතලා වචන හරියට සඳුන් වගේ සීතලයි. මදු තිට්ඨති ජිව්හාග්‍රේ දිවාග හරියට මීපැණි වගේ. හැබැයි හදවතේ හලාහල විසලු. ඒතර කාන්තාව සම්බන්ධව දරපු දෘෂ්ටිය මොන වගේද කියන එක අපිට ඒ තුලින් මනවින් අනාවරණය වෙනවා. අපිට වජිර මහත්තයා මේ කාරණා දෙකම අපි කියන කාරණා නෙවෙයි කියලාත් කියන්න ඕන. ඔව් ඒ බ්‍රාහ්මණ සමාජයේ සාහිත්‍ය තුල කාන්තාව පිළිබඳව මත පළ කරයින් පස්සේ මේ මතය තමයි බුදුහාමුදුරුවෝ කන පිට හැරෙව්වේ. වෙනස් කරේ. දැන් ඒ අවස්ථාව උදා කරගන්න දැන් අපි આવුත් හාමුදුරනේ මේ දැන් ඒ අවස්ථාව උදා කරගන්න කොයිතරම්
බුදුහාමුදුරන්ට සටන් කරන්න වුණාද? ඒ වගේම මහා ප්‍රජාපති ගෞතමීට සටන් කරන්න වුණාද? දැන් එහෙම කාන්තාව පිළිබඳව අබමල් රේණු තුඩක විශ්වාසයක් නැති සමාජයක භික්ෂුණී ශාසනය පිළිබඳව අදහස ආවයින් පස්සේ ඇයි බුදුහාමුදුරුවෝ භික්ෂුණී ශාසනය මේ තරම්ම ඈතින් තියන්න උත්සාහ කරන්නේ? වජන මහත්තයා දිග කතාවක් කෙටි උත්තරයක් දෙන්න බැරි ලොකු ප්‍රශ්නයක්. කාන්තාවට පැවිද්ද දීම බුදුහාමුදුරුවෝ බොහොම කැමැත්තෙන් ප්‍රතික්ෂේප කරන්නේ. අපිට සමාජයක් වෙනස් කරනකොට සමාජයත් එක්ක චුට්ටක් දුර නොගියොත් ගැටුම් ඇති වෙනවා. එතකොට සමාජය සහ සමාජය විසින් හිතන දේ වසර ගණනාවක සියවස් ගණනාවක පිළිගැනීම් සම්ප්‍රදායක් තියෙනවා නම් ඒ සම්ප්‍රදායට එරෙහි වෙන්න ඕනේ නම් ඒ එරෙහිවීමේ කලාවක් තියෙනවා. ඒක මම අද විස්තර කරන්නේ. පස්සේ දවසක අපිට කතා කරන්න වෙයි. ත්‍රිපිටකාභ්‍ය වන්දනා නොවන වැඩසටහනකට එරෙහිවීමේ කලාව සහ ප්‍රතික්ෂේප කිරීමේ කලාව. ඒක ලස්සන කලා දෙකක්. කලාවට ඕන ප්‍රතික්ෂේප කරන්න. කලාවට ඕනේ විරුද්ධ වෙන්න. ශාස්ත්‍රීයව විග්‍රහ කරගන්න. බුදුහාමුදුරුවෝ ඇත්තටම භික්ෂුණී ශාසනය පිහිටෙුවේ නැද්ද? පිහිටෙව්වා. ඒතර අකමැති වෙලා පිහිටෙව්වේ ඇයි? එහෙම තමයි කරන්නේ. අකමැති වෙලා තමයි පිහිටවන්න ඕනේ. කැමැති වෙලා පිහිටෙව්වට වඩා අකමැති වෙලා පිහිටෙව්වහම ඒකේ තියෙන වටිනාකම. ඇයි දන්නවද? බන්දේසියක් උඩ තියලා අපිට හම්බ වෙන ප්‍රදානයට වඩා සටන් කරලා ලබාගත් ජයග්‍රහණයේ මිහිරියාවක් තියෙනවා. වටිනාකමක් තියෙනවා. ලෝක ඉතිහාසයේ සාමකාමී අරගලයක් තියෙනවා නම් පුරාතන යුගයේ ඒ ඓතිහාසික සාමකාමී අරගලයට දෙන්න පුළුවන් ලස්සනම නිදර්ශනය තමයි ප්‍රජාපති ගෞතමීන් වහන්සේ යසෝදරා දේවීන් වහන්සේ යන පිරිසගේ නායකත්වයෙන් ඔය සවැත් නුවර සිද්ධ වෙච්ච අරගලය. ඒ අරගලය එන්නේ බුදුහාමුදුරුවන්ගේ මහානකම ඉල්ලගෙන. හිස බාලා කෙස් කපලා සුදු ඇඳලා පාවහන් විරහිතව යොදුන් ගණනක් එනවා අම්මාවරු. ඒ අම්මාවරු වළක්වන්න කාටවත් පුළුවන් කමක් නැහැ. ඇවිදින්න කඳවුරු බඳිනවා. කඳවුරු බඳින්නේ බුදුහාමුදුරුවෝ වැඩ හිටපු තැනම කඳවුරු බඳිනවා. දැන් මේ සාමකාමී අරගලයක් පටන් ගත්ත විදිහ. ගමේ ඉඳලා එන්නේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න තැනට ආසන්නයේ තමයි ඉන්නේ. කඳවුරු දාගෙන තියෙන්නේ හත් ගහලා අරමයෙන් කවුරු හරි දානමානක් දෙන්න ඇති. මේ සාමකාමී අරගලයට බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ පහර දුන්නේ නැහැ. කිසි කෙනෙක් පහර දුන්නේ නැහැ. සාමකාමී අරගලයත් එක්ක සාකච්ඡා කරන්න ගිය විදිහ. එදා ගිය විදිහ එදා ඒ සදහැසිත එලෙසම තියාගෙන මං අද වචනවලට හරවලා විතරක් කියන්නම්. වරදවා තේරුම් ගන්න එපා කියන පළවෙනි ඉල්ලීම කරමි. මේ සාමකාමී අරගලයට බුදුහාමුදුරුවන්ගේ අවසර පරිදි බුදුහාමුදුරන්ගේ නියෝජිතයෙක් යනවා. බුදුහාමුදුරුවන්ගේ අවසරයේ පරිදි බුදුහාමුදුරන්ගේ නියෝජිතයා හැටියට යන්නේ ආනන්ද හාමුදුරුවෝ. ඒක සමහර විට බුදුහාමුදුරුවෝ නියෝජිතයෙක් වශයෙන් ආනන්ද හාමුදුරුවෝ යවුවද ආනන්ද හාමුදුරුවෝ ස්වේච්ඡාවෙන් නියෝජිතයෙක් වෙලා බුදුහාමුදුරන්ගේ අවසරය අරන් යවුවද කියලා කියන එක පස්සේ සාකච්ඡා කරමු. කොහොම හරි බුදුහාමුදුරන්ගේ නියෝජිතයෙක් යනවා. ගිහිල්ලා කියනවා මේ ඉල්ලීම කරන්න එපා. මේ ඉල්ලීම අකුල ගන්න. ඊට පස්සේ ඒක සාකච්ඡා කරනවා ආපහුසරයක් මේ සාමකාමී අරගල කරු. සාකච්ඡා කරලා ඊළඟ නියෝජිතයාට කියනවා ආනන්ද හාමුදුරන්ට කියනවා අපි ආපහු යන්න කැමති නැහැ. අපි යන්නෙම නැහැ පුළුවන් දෙයක් කරන්න කියලා නෙමෙයි කියන්නේ. අපි ආවේ එහෙම යන්න නෙවෙයි. අපේ ඉල්ලීම මේකක්. මේක ඉල්ලීමක්. මේක බුදුහාමුදුරුවෝ ජේතවනාරාමයෙන් යන්න කියලා කියන එක නෙමෙයි මේ කියන්නේ. අපිට බුදුහාමුදුරුවන්ගේ ජේතවනාරාමයට එන්න ඉඩ දෙන්න කියලා. ඒ ඉල්ලීම ආපෞසරයක් බුදුහාමුදුරුවෝ ගාවට ගෙන. දැන් මේ බුදුහාමුදුරුවෝ ඉල්ලීම් වලට ඉඩ දෙමින් සාමකාමී අරගලේ රකිනවා.
දැන් එහෙම ඉල්ලලා ජයග්‍රහණයක් වශයෙන් ලබා ගත්තාම කොච්චර වටිනවද වජිර මහත්තයා බලහත්කාරයෙන් මහාන කළාට වඩා. ඊට පස්සේ එහෙම ඉල්ලීම් කරද්දී බුදුහාමුදුරුවෝ මේ සාමකාමී අරගලකරුවන්ගේ නියෝජිත පිරිසකට බුදුහාමුදුරුවන්ගේ නියෝජිත එක සාකච්ඡා කරන්න ඉඩ ඇරලා 3-4 සැරයක්ම මේ දෙතුන් වතාවක්ම ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කෙරුවට පස්සේ බුදුහාමුදුරන්ට හොඳ අවස්ථාවක් එනවා. මේ අය කියනවා නෑ අපි යන්නෙම නෑ. මෙතන ඉන්නවා. අපි මෙතන ගමක් හදනවා. එතෙන්ට වෙලා ඉන්නවා කියලා කිව්වට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා හරි. මම ලෑස්ති. හැබැයි කොන්දේසි ටිකක්. දැන් මේ ආපහු යන්න බැරි සාමකාමී අරගලකරුවන්ට කොන්දේසි ටිකක් දුන්නාම ඒ කොන්දේසිය පිළිගන්න පුළුවන් කොන්දේසි විච්චාම ඒක 500ක් ඉල්ලන 500ක් ඉල්ලන අරගලයක 1000ක ජයග්‍රහණයක් වෙනවා. මොකද එදාට ගැලපෙන කොන්දේසි 100%ක්ම පිළිපැද්ද පිරිසකට තමයි මේ කොන්දේසි දාන්නේ. ඒ කොන්දේසි පිළිපැදගෙන ආපු අයට තමයි මේ කොන්දේසි දාන්නේ. මොකක්ද ඒකේ තේරුම? අනාගතයේ දවසක පිළි නොපැදී යයි කියා හිතෙන කොන්දේසි දැනට පිළිපදින්නා වූ අයට කොන්දේසි වශයෙන් පනවනවා. මේක තමයි MOU එක. Memorandum of Understanding එක. මේක තමයි අවබෝධතා ගිවිසුම. ඒ අවබෝධතා ගිවිසුම ප්‍රකාරව තමයි සමාජිකත්වය ප්‍රදානය කරන්නේ. මම දන්නේ නේටෝ එකේ සමාජිකත්වය ගන්න කොහොමද කියලා. මම දන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකත්වය ගන්න කොහොමද කියලා. මම දන්නේ වෙනත් ලොකු ලෝක සංවිධාන සහ රාජ්‍යතාන්ත්‍රික සංවිධානවල සමාජිකත්වය ගන්න කියලා. මේ සමාජිකත්වය ගන්න එහෙම. ඒක නිසා නොදෙන්න හිටපු දීමක් කියලා මම හිතන්නේ බුදුහාමුදුරුවෝ බුදු පියාණන් වහන්සේ මේ මහානකම. හැබැයි ඒක දෙන්න ඕන විදිහට දෙන්න ඕනි. එදායින් පස්සේ බුදුහාමුදුරුවෝ කිසියම්ම තැනක භික්ෂුණීන් වහන්සේ ප්‍රතික්ෂේප කළාද? එදායින් පස්සේ අපහාස කළාද භික්ෂුණීන් වහන්සේලාට? එදායින් පස්සේ අගය නොකර හිටියද? නොවැඩී යන්න ඉඩ ඇරියද? ප්‍රතික්ෂේප වෙලා යන්න ඉඩ ඇරියද? ආරක්ෂා කරගත්තද කියලා කියන භාවිතාවත් එක ගත්තාම බුදුහාමුදුරුවෝ පුදුමාකාර විදිහට මේ සම්බුද්ධ ශාසනයේ භික්ෂුණී ශාසනයට ඉඩ දුන්නයි කියලා කියන එක කියන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි ඒකී භික්ෂුණීන් වහන්සේලාගේ කතා ඇත්තටම කිව්වොත් එහෙම පොතේ තියෙන කතාව නෙවෙයි. පොතේ තියෙන කතාවෙන් කියවෙන කතාව. ඒක ගත්තාම භික්ෂුණීන් වහන්සේලාගේ දායකත්වය මං හිතන ප්‍රමාණයට තාමත් අගය කරලා නැහැ. තාමත් ඒ භික්ෂුණීන් වහන්සේලාගේ චරිතවලට ලොකු සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ කියලා කියන එක තමයි මට කියන්න තියෙන්නේ මං ගාව තියෙන තොරතුරු. හොඳයි දැන් අපි ගත්තොත් ස්වාමීන් වහන්සේ දැන් අපි මේ තෙරණි සමාජයේ අපි අහලා තියෙන තෙරණිවරුන් ඉන්නවා. අප්‍රකට තෙරණිවරුන් ඉන්නවා. මේ තෙරණි සමාජයේ කුද්දක නිකායේ අපිට හමුවන ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමේදී කිව්වා ගාථා 520 ගණනක් තමයි මෙහි තියෙන්නේ කියලා. ඒකට තෙරණිවරුන් 73ක් 75 70 ගණනක් තමයි මෙහි වැඩ ඉන්නේ. එතකොට මේ සමස්ත තෙරණි සමාජයම මේ තෙරණින් වහන්සේලා 70 ගණනකට ගාථාවන් 500 ගණනකට හකුලවා දක්වා තියෙන්නේ කොහොම සැලැස්මකටද කියන කාරණාව පැහැදිලි කරගන්න අවශ්‍යයි. ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් තේරගාථා පාළියේ තියෙන්නේ ගාථා 520 ගණනයි. එතකොට එහි තිබෙන්නේ තෝරාගත් තෙරණිවරුන්ගේ ප්‍රකාශ. අපදාන පාළියට ගියාම අපදාන පාළියේ තියෙන්නේ සාමාන්‍ය තේරි අපදාන 40යි. තේරාපදාන වලට වඩා අඩුයි ප්‍රමාණය. එතකොට තේරි ගාථාත් එහෙමයි. තේරගාථා වලට වඩා අඩුයි ප්‍රමාණය. එතකොට මේ විශේෂයෙන්ම මේ සංග්‍රහ කිරීම සිද්ධ වෙන්නේ විශේෂයෙන් මේක ශාස්ත්‍රීය මාතෘකාවක් විමසුවේ විශේෂයෙන්ම කුද්දක නිකායේ ග්‍රන්ථ ගොඩනැගෙන්නේ සංගායන අවස්ථාවලදී විශේෂයෙන්ම තෙරවරු මේ සංගායනයට සම්බන්ධ වෙන්නේ. දැන් පළවෙනි ධර්ම සංගායනාවට තෙරණිවරු කවුරු සහභාගී වෙන්නේ නැහැ. පළවෙනි, ද්විතීක, තෘතීක කියන මේ සංගායනා අවස්ථා තුනටම.
එතකොට විශේෂයෙන්ම මෙහිදී එකතු කරගන්නා ලද කරුණු තමයි සංග්‍රහ කරන්නේ. එතකොට එතනින් කියවෙන්නේ නැහැ මෙපමණයි කියන එක. තව මීට වඩා විශාල ප්‍රමාණයක් තිබුණා. අපිට විශේෂයෙන්ම ගත්තොත් එහෙම සමහර කුද්දක නිකායේ ග්‍රන්ථවල තියෙන කරුණු බුද්ධ පරිනිර්වාණයට පසු අවධියට අයිති වෙන කරුණුත් මේ තුල අන්තර්ගත වෙනවා. එතකොට යම් කාල පරාසයක් තුල එකතු කරගන්න පුළුවන් වුණු ප්‍රකාශන. අන්නේ ප්‍රකාශන තමයි මේ ත්‍රිපිටකයේ සංග්‍රහ කරලා තිබෙන්නේ. එතකොට ඒවා සාමාන්‍යයෙන් තෙරවරුන්ගේ ප්‍රමාණයට වඩා තේරිවරුන්ගේ ප්‍රමාණය අඩුයි. විශේෂයෙන්ම මොකද දැන් භික්ෂුණී ශාසනය පිහිටුවන්නේ බුද්ධ ශාසනය කාලයක් ඉක්ම ගියායින් පස්සේ. එතකොට භික්ෂු ශාසනය තුළ විශාල වශයෙන් භික්ෂුන් වහන්සේලා 80 මහා ශ්‍රාවකීන් වහන්සේලා ගොඩනැගිලා තිබුණු කාල පරාසයක්. එතකොට ඒ සාපේක්ෂව බලනකොට භික්ෂුණීන් වහන්සේලාගේ ඉතිහාසය පළවෙනි සංගායන අවස්ථාව වෙනකොට කෙටි. එතකොට කෙටි බව විශේෂයෙන් බලපානවා මේ ප්‍රමාණය අඩු වෙන්නේ. හැබැයි එතනින් කියවෙන්නේ නැහැ හිටපු ප්‍රමාණය මෙපමණයි කියලා. මීට වඩා විශාල වශයෙන් පිරිසක් හිටියා. අපිට ඒක හොඳටම පේනවා විශේෂයෙන්ම තේරගාථා පාළියේ තියෙන ගාථා. ඒ ගාථාවල ප්‍රකාශන විවරණය කරන්නේ අටුවාවේ. තේරී ගාථා අටුවාවේ. ඒතර අටුවාවේ පෙන්වනවා සමහර ප්‍රකාශන දැන් අපි ගත්ත උප්පලවන්නා මහරහත් තෙරණිය කරන ප්‍රකාශනය සිදු කරන ගාථා වෙනත් තෙරණි කෙනෙක්ගේ ප්‍රකාශන උපුටා දක්වලා තිබෙනවා. එතකොට ඒ උදාන වෙනත් කතාවක් ආශ්‍රයෙන් ගොඩනගලා තිබෙනවා. එතකොට අපිට ගන්න පුළුවන් වෙනවා මේ තේරී ගාථා සහ විශේෂයෙන්ම අපදාන පාළියේ තියෙන උදාන නැත්නම් මේ ප්‍රකාශන ඒ යුගයේ තිබුණු ප්‍රකට චරිත ආශ්‍රයෙන් ගොඩනැගුණු ප්‍රවෘත්ති තමයි මේකට මූලාශ්‍රය වෙන්නේ. ඒ පුවත් පදනම් කරගෙන තමයි මේවා සංග්‍රහ කරලා තිබෙන්නේ. එහෙම නැතුව අර කාන්තාවට අඩු තැනක් සැලකීමේ මතය මත නොවේ. මොකද ස්ත්‍රී පුරුෂ සමාජ භාවය ත්‍රිපිටකයේදී බලපාන්නේ නැහැ. මොකද පුරුෂ කේන්ද්‍රීයව ත්‍රිපිටකයේ සංගායනා වුණත් කරුණු එකතු කිරීමේදී බුදුහාමුදුරන්ගේ ප්‍රකාශන තමයි මෙහිදී යොදාගන්නේ. ඒ ප්‍රකාශන ගොනු කිරීමේදී පළවෙනිම දේ විශ්වාසනීය භාවය. මොකද ආනන්ද හාමුදුරුවෝ වැඩ හිටියා ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගෙන් අහපු දේවල් ඒත් එක්කම එතන වැඩ හිටපු අනෙකුත් මහතෙරුන් වහන්සේලා. මොකද තෝරගත්තේ සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේලා. අර්ථ ධම්ම නිරුක්ති පටිභාන කියන කුසලතාවන්ගෙන් පරිපූර්ණ මහරහතන් වහන්සේ. ඒතර උන්වහන්සේලා මේ තෝරාගත්තු ධර්මකාරණා සංග්‍රහ කිරීමේදී යම් කිසි ක්‍රමවේදයක් ශාස්ත්‍රීයව ගොඩනගලා තමයි මේවා සංග්‍රහ කළේ. විදිහට මාත්‍ය මට චූට්ටක් ඒකට මටත් සහභාගී වෙන්න අවස්ථාව දෙන්න. දැන් අපි මේ වෙනකොටත් ලංකාවේ පාර්ලිමේන්තුව ඇතුලේ මැතිවරණ වලට ඉදිරිපත් වෙනකොට කාන්තා නියෝජනයේ 125ක් තියෙන්න ඕන කියලා තියෙනවා. දැන් එතකොට ඒ තියෙන්නේ 125යි. ඒතර 175ක් විතර තියෙන පිරිමිනේ. එතකොටත් කාන්තාවට නිකන් දෙවෙනි වගේ නෙමෙයිද? ඒ කියලා කියන එකෙන් අදහස් කරන්නේ නියෝජනයේ සාපේක්ෂ ඝනත්වය මිස ඒ නියෝජනය කරන සමස්තයේ ප්‍රමාණය නෙවෙයි. දැන් සීගිරි ගී ගත්තොත් එහෙම කාන්තා ගී කොච්චර තියෙනවද? කවි ලියාපු අය අතරින් කිවිඳියෝ කොච්චර ඉන්නවද? සින්දු ලියාපු අය අතරින් සින්දු ලියාපු අය කොච්චර ඉන්නවද? මෙහෙම ගත්තාම කාන්තාවකගේ කාන්තා භාවයත් එක්ක වැඩි වෙන ප්‍රමාණය අපිට දකින්න පුළුවන් සමහරව. දැන් නළුවන් සහ නිලියන් අතර නිලියෝ වැඩි. ගායකාවන් සහ ගායිකාවන් අතර ගායිකාවන් වැඩි. ගුරුවරුන් සහ ගුරුවරියන් අතර ගුරුවරියන් වැඩි. ශිෂ්‍යයන් සහ ශිෂ්‍යාවන් අතර ශිෂ්‍යයන් වැඩි. හමුදා නිලධාරීන් අතර පිරිමි වැඩි. පොලිසියේ පිරිමි වැඩි. එනිසා කාන්තාවගේ කාන්තාභාවය නිසා ඉදිරියට යන ප්‍රමාණයයි පිරිමියෙකුගේ පිරිමිභාවය නිසා ඉදිරියට යන ප්‍රමාණයයි වෙනස්. ඒ හින්දා තේරී ගාථා සහ තේර ගාථා තේරී ගාථා කියලා කියන දෙකේ ප්‍රමාණාත්මක සාපේක්ෂතාවට සමහර විට නියෝජනයක් තියෙන්න ඇති. සමහරට නියෝජනයන් අතර ඉදිරිපත් වීම නොතියෙන්න ඇති. ඇත්තම කිව්වොත් ක්‍රිස්තු පූර්ව 6
ඉන්දියානු සමාජයේ කාන්තාව පැවිද්දට එන්න 500ක් පිරිස අරගෙන ප්‍රජාපති ගෞතමීන් වහන්සේ එනකොට ඒ 500ම අතර කවුරු ඉන්න ඇද්ද වගේ පොඩි නිකන් උපකල්පිත මනසක් අපිට එනවනේ. කොහොමත් සාමකාමී උද්ඝෝෂණයකට එනකොට ඒ එන පිරිස ඔක්කොම කොහොම ආයද කියන එක පිළිබඳව අනිත් අය බලනවනේ. ඒතර මෙතන ඉන්න ඇති තම තමන්ගේ ස්වාමි පුරුෂවරු මහාන වෙලා අතරමං වෙච්ච පිරිසකුත් ඉන්න ඇති. සබුද්ධික පිරිසකුත් ඉන්න ඇති. උගත් පිරිසකුත් ඉන්න ඇති. සමහර විට ජීවිතේ ගැට ගහ ගන්න බැරි පිරිසකුත් උතන ඉන්න ඇති. ඒ අය අතරින් ප්‍රකාශයන් දෙන්නේ ටික දෙනයි. ඒ හින්දා සාක්ෂි ලැබෙන ප්‍රමාණයට ඒ සාක්ෂිවල ජෙන්ඩර් එක මත ශ්‍රී පුරුෂ සමාජ භාවයේ මත ඒක තින්දු ගන්න බෑ. එක්කම දැන් අය ගොඩාක් වෙලාවට තෙරණින් වහන්සේලාගේ අපදානයන් පිළිබඳව තොරතුරු හොයාගෙන යනකොට දැන් ගෘහ ජීවිතයෙන් මිදීමේ සතුට දැන් වංගෙඩියෙන් මෝල් ගහෙන් කුදු සැමියාගෙන් මිදුණු උපතින් මරණයෙන් මිදුණු මේ සසර උපතට හේතු වන භවතණ්හාවෙන් මිදුණු අදහස් විදියට තමයි ගොඩාක් වෙලාවට මේ උදානයන් ප්‍රකාශ කරන මේ කාන්තාවගේ උදානයන් දිහා අපි අවධානය යොමු කරලා බලනකොට ඒවාර අර පරම ප්‍රීති ප්‍රකාශ වගේ අපට පේන්න තියෙනවා. සාමාන්‍යයෙන් තෙරවරුන්ගේ අපදානයන් වලට වැඩිය ඒවායේ තියෙන අර උදානමය ගතිය තරමක් වැඩි ස්වභාවයක් තියෙනවා. අපි මේ පිළිබඳව අවධානය යොමු කරමු. ඔව් ඇත්තම කිව්වොත් මේ මගේ අතේ තියෙන්නේ තේරී ගාථා ව්‍යාඛ්‍යාව. මේ තේරී ගාථාවල අර ඔබ කිව්ව කුදු චරිතය. අපි දන්නන කුජුත්තර කුදු අම්මා කෙනෙක් හිටියා. මේ කුදු අම්මා මේ කියන තෙරණිය කුදු 3කින් මිදුණා කියලා තමයි මේ උදම් අනන්නේ. ඒ උද්දාමය එන්නේ කුදු 3ක්. මොනවද කුදු 3? එයා උපතින් එයා වෘත්තියෙන් පිටිකොටනවා. පිටිකොටන කෙනෙක්. දැන් අපිට මේකෙන් එතකොට තේරෙනවා බුදුහාමුදුරුවන්ගේ මේ සම්බුද්ධ ශාසනයේ පිටිකොටන අයත් හිටියා. ධඤ්ඤමිදං කුසලේන පබින්නම් ආදි වශයෙන්. ඉතින් මෝල් ගහ අරගෙන පිටිකොටන චරිතය. එයාට කුදු 3ක් තිබුණා. එකක් තමයි මෝල් ගහ හින්දා එයාට ඇති වෙන කුදුව. රැකියාවේ කුදු ස්වභාවය. රැකියාවේ කුදු ස්වභාවය. ඊගාවට මෝල් ගහ හින්දා කුදු වෙන ස්වභාවය. ඒතර වංගෙඩිය හින්දා කුදු වෙනවා බිමටම මෝල් ගහෙන් හිටගෙන කොටන්න බෑ. ඒකට කුදු වෙනවා. ඊගාවට එයා කසාද බැඳලා හිටපු එයාගේ ස්වාමි පුරුෂයා කුදුයි. එහෙනම් මෙයා උදම් අනනවා කුදු 3කින් මිදුනේමි කියලා. එයා ඊට පස්සේ ඒ කුදු 3 වෙන කාරණා 3කට සමාන කරනවා. තෘෂ්ණාවෙන් මිදීම ආදි වශයෙන්. දැන් අපි මේ වගේ චරිතයක් එක ගත්තාම කුදුකම ශාරීරිකව තිබිච්ච චරිතයක්. ඒ පිළිබඳ මිදීම නිසා ඇති වෙන උද්දාමය එන්නේ පිටිකොටන්න නැති වෙන එකේ උද්දාමය නෙවෙයි. වෘත්තියක් වශයෙන් ඒ වෘත්තියෙන් මිදීමේ අභිමානය නෙමෙයි මේ තියෙන්නේ. ඒ වෘත්තිය අමාරු නිසා එකෙන් ඇතිවෙච්ච මිදීම පිළිබඳ කාරණාව නෙමෙයි මේ කියන්නේ. මනසින් මොනතරම් වේදනාවක් වින්දද කියලා කියන කාරණාව. මම අර ඉස්සෙල්ලක වගේ සමහර විට කායික වශයෙන් පීඩා හින්දා හරි මානසික වශයෙන් පීඩා හින්දා හරි පෞල් ජීවිතය පිළිබඳව ඇතිවෙච්ච පීඩා හින්දා හරි පැවිද්දට ආපු අය හිටියා වෙන්න පුළුවන්. හැබැයි ඒ අය අතර හිටියා තව විශාල පිරිසක්. අපි සමාජයේ අදටත් සම්භාව්‍ය නොවෙනවා යයි කියා සිතෙන චරිත අතර එකක්නේ ගණිකා වෘත්තිය. ඒතර ගණිකා වෘත්තිය කියලා කියන නම කිසි තැනක නැතුව අபிසාරිකාවරු හිටියා. මේ අபிසාරිකාවරු කොච්චර බලවත්ද
කියලා කිව්වොත් එහෙම අபிසාරිකාව යන වාහන යනකොට මොකද්ද අපේ පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා අபிසාරිකාව ඩ්‍රයිවර්ට කියනවා ඉස්සරහින් එන්නේ අගමැතිගේ රියපෙළ හප්පගෙන යන්න කියලා. ඉස්සරහින් රත පෙළක් එනවා. ටිකක් ලොකු රත. ඒ ලොකු රත පෙළට මෙයා පැත්තෙන් යනවා මෙයාගේ රත පෙළ. එතකොට අபிසාරිකාව යන රත පෙළ එනවා දැකලා අර ඇමති හෝ අගමැති හෝ ජනනායකයෙකුගේ ඒ රත පෙළ නවත්තනවා. අபிසාරිකාවට යන්න. ඒතර අபிසාරිකාව නියෝග කරන ඩ්‍රයිවර්ට සුද හප්පගෙන ගියට කමක් නැහැ කියලා. දැන් පළවෙනි කාරණාව අபிසාරිකාවක් යනකොට ඊට වඩා බල සම්පන්න කෙනෙක් රත නවත්තන්නේ ඇයි? දෙක තමයි නවත්තලා තියෙන රත වලට පොඩ්ඩක් නිකන් හප්පගෙන වගේ යන්නේ ඇයි? එතකොට මේ කාන්තාව සතුව තිබිච්ච සමාජමය බලය. ඒකට අපි දන්නවා තව කාරණාවක්. තමයි අපේ අබේ රාජකුමාරයා. මේ මොකද්ද? මේ අපේ වෙද මහත්තයා, ජීවක වෙද මහත්තයා. ජීවක වේද මහත්තයා උපදින්නේ කොහොමද? කවුරුද අම්මා? අම්මා ඔය අபிසාරිකාවක්. අවසාන විග්‍රහයේදී ඒ අபிසාරිකාවගේ දරුවා මිසක් තාත්තගේ නම උපැන්න සහතිකේ නැහැ. පියාගේ නම හිස්තැන. අන්තිමට බලාපුවාම හොයාගෙන ගියාම DNA පරීක්ෂණයෙන් අනාවරණය වෙන විදිහට මේ දරුවා රාජකුමාරයෙකුගේ පුතෙක්. අபிසාරිකාවන් ගාව හම්බ වෙන්නේ රාජකුමාරවරුන්ගේ පුතු. මොන වගේ සමාජයක මේ කාන්තාව ඉන්නේ ඇද්ද? කොච්චර ලොකු ධන සම්පත්තියක් තියනවද කියනවනම් ලොකුම අඹ වනේ. අඹ වනයක් යාට තියෙනවා. බුදුහාමුදුරුවෝ ගිහින් වැඩ ඉන්නවා එහි. එහෙම තැනක් ඒ හින්දා මේ මමුතු කතන්දර ගොඩාක් මේක ASCII තියෙනවා. දැන් ඔය එක සැරයක් එක්තරා අபிසාරිකාවක් ඊම ලස්සනයි. අபிසාරිකාව මැරෙනවා. මරුණාට පස්සේ බුදුහාමුදුරුවෝ යනවා එතෙන්ට. ඒ යනකොට රාජ මහා මාත්‍යාදීන් ඉතින් එහෙම ඇවිදින්න ටිකක් ලොකුයි. ප්‍රභු කියන්නේ ආන්ගේ ප්‍රභුලා තමයි ඇවිදින්නලා ඉතින් ඉන්නේ. ඒතකොට බුදුහාමුදුරුවෝ ගිහින් කියනවා අහනවා මෙයාගේ මේ ශරීරය මෙලදී ගන්න කොච්චර වියදම් කළාද? එක එකනා එක එක ගණන් කරනවා මෙච්චර දුන්නා මෙච්චර දුන්නා මෙච්චර දුන්නා මෙච්චර දුන්නා. හරි අද ගත්තොත් එහෙම මිලියන ගණන් වටිනාකම කොච්චරද කියලා කිව්වොත් එහෙම අපිට නිකන් පෙට්‍රල් ලීටරයක් තරම් වටිනවා. ශාල වටිනාකමක් කියනවා. බුදුහාමුදුරුවෝ ගිහින් කියනවා හරි. ඕම හොඳයි. මේ ආදාහනය කරන්න එපා. ඊට පෙර මට පොඩි වැඩක් තියෙනවා. කියලා බුදුහාමුදුරුවෝ එතන වෙන්දේසියක් පටන් ගන්නවා. වෙන්දේසියක් පටන් අරන් සල්පිලක් පටන් අරන් ඈවරයි දෑවරයි කියලා බුදුහාමුදුරුවෝ මේ අபிසාරිකාවගේ මිලනියම කරන ලද ඇඟ ඒ ඇඟමයි මේ ඒ ඇඟට ලන්සු තියන්න කියනවා. එතන හිටපු රාජ මහත්මාත්‍යාදීව කවුරුවක්වත් ලන්සු තියන්නේ නැහැ. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා ඒත් මේ ඇඟමයි. මේ ඇඟ ගැන තමයි ඔබ මීට කලින් කිව්වේ මෙච්චර වටිනවයි කියලා. ඇයි දැන් ලන්සු තියන්නේ නැත්තේ? කියලා එතනදී ධර්ම දේශනා කරනවා. මම කියන්නේ කාන්තාවක් සතුව තිබිච්ච බලය කොච්චරද කියලා එකකින් කියන්න පුළුවන්. තව බොහෝ කාරණා තියෙනවා කාන්තාවගේ බලය සහ ඒ බලය පාවිච්චි වෙච්ච විදිහ ගැන. මම හිතන්නේ අපිට ඉදිරියට කතා කරන්න පුළුවන්. එකම මේ පෙරණි සමාජයේ ඈවරුන්ගේ ළඟ තිබුණු බුද්ධිමත් භාවය පරීක්ෂා කරලා බලන්නට ඕන නම් අපිට මේ තෙරණිවරුන්ගේ චරිත කතා දිස ඒ අපදානයන් වෙත යොමුවන්නට තිබෙනවා. ඒ වගේම තෙරණිවරුන්ගේ එහෙම නැත්නම් ඈවරුන්ගේ තියෙන නිර්ව්‍යාජත්වය මැන බලන්න ඕන නම් අපට ඒ සඳහාත් මෙහි ප්‍රවේශයන් තියෙනවා නේද? ඔව්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මම අප්‍රකට
තෙරිවරු කීප දෙනෙක් සම්බන්ධව අපදාන කීපයක් ගන්න සූදානම්. අපදාන පාළියේ තියෙන්නේ සුමේදා තෙරණිය සම්බන්ධ අපදානය. මේ සුමේදා තෙරණිය අවසානයේ තමන්ගේ චරිතය ඉදිරිපත් කරන උදාන ගාථා 3ක්. මේ උදාන ගාථා 3 අපදාන පාළියේ බොහෝ තෙරණිවරු ප්‍රකාශ කරපු උදාන ගාථා 3ක්. පළවෙනි එක තමයි කිලේසා ජාපිතා මය්‍යම් භවාසබ්බේ සමූහතා නාගීව බන්ධනං ජෙත්වා විහරාමි අනාසවා. මේ කියන්නේ කිලේසා ජාපිතා මය්‍යම් භවාසබ්බේ සමූහතා කෙලෙස් දවන ලදී නාගීව බන්ධනං ජෙත්වා. මේක ලස්සන ප්‍රකාශයක්. නාගීව කියන්නේ ඇත් රැජිනක් වගේ. බලන්න තමන් ගැන එන අභිමානයට ඇත් රැජිනක් වගේ. බුදුහාමුදුරුවන්ටත් අපි කියනවා නාග කියලා. ඇත් රජු බුදුහාමුදුරුවෝ. ඇය කියනවා නාගීව බන්ධනං ජෙත්වා. මොකද්ද? සියලු බැමින් නසන ලද ඇත් රැජිනක් වගේ විහරාමි අනාසවා. වාසය කරනවා ආශ්‍රව රහිතව. බලන්න කොයිතරම්නම් උදාන ප්‍රකාශයක්ද. කාන්තාවකට කරන්න පුළුවන් වටිනාම ප්‍රකාශයක්. ඊළඟට ඇය කරනවා ස්වාගතං වතමි ආසී බුද්ධ සෙට්ටස්ස සම්තිකේ තින්සෝ විද්දා අනුප්පත්තා කතම් බුද්දස්ස ශාසනං. ස්වාගතං වතමි ආසී බුද්ධ සෙට්ටස්ස සම්තිකේ. බුදුහාමුදුරුව සමීපයේ මම ඉන්නවා යහපත්ව. අනුප්පත්තා කතම් බුද්දස්ස ශාසනං. බුදු සසුන කොට එය නිමවන ලදී. බුද්ධ ශාසනය මනාව නිම කළා කියන උදානය කරනවා. ඊළඟට ඇය කියනවා පටිසම්භිදා චතස්සෝච විමුක්ඛාපිච අට්ඨමේ චලබිඤ්ඤා සච්චි කතා කතම් බුද්දස්ස ශාසන. ඔන්න බලන්න ඇය ලබාගත් වටිනාකම් ටික. පටිසම්භිදා චතස්සෝච සිව් පිළිසිඹියාපත් ලබා ගත්තා. අර්ථ ධම්ම නිරුක්ති පටිභාන කියන කුසලතා උපදවා ගත්තා. විමුක්ඛාපිච අට්ඨමේ අෂ්ට විමෝක්ෂ උපදවා ගත්තා. චල බිඤ්ඤා සච්චි කතා එය ෂඩ් අභිඤ්ඤා උපදවා ගත්තා. කතම් බුද්දස්ස ශාසනං. බුදු සසුන මනාව නිම කළා. මෙන්න මේ වගේ ප්‍රකාශ ගණනාවක් අපිට අපදාන පාළියෙන් අඳුනගන්න පුළුවන්. ඒතකොට මේ ප්‍රකාශ අතර දැන් මේ ගාථා 3 අපේ සහෘදයින්ට හුරු ඇති. හේතුව මොකෝ දන්නවද? මේ ගාථා 3 තියෙනවා සීවලී පිරිතේ. සීවලී පිරිතේ තියෙන ගාථා. සීවලී පිරිතේ 13, 14, 15 කියන ගාථා. ඒතකොට සීවලී පිරිතට අරගෙනක් තියෙන්නේ අපදාන පාළියේ. ඒතකොට පේනවා අපිට මේ තෙරවරු හා සමානවම තමන්ගේ නිවීම අත්පත් කරගත්තා. එහෙමනම් දැන් තේරවාදයේ මහායානයේ බුද්ධත්වයේ කියන සංකල්පය තිබෙනවනේ. එතකොට මේ බුද්ධ සංකල්පයේදී කාන්තාවට බුද්ධත්වය ලබන්න බෑ කියන අදහස තියෙනවනේ. හැබැයි පේනවා නිවීම එක හා සමානයි. කවුරු කොතනින් නිවුණත් ඒ නිවෙන්නේ එක හා සමාන නිවීමක් කියන එක මේ ගාථා පන්තියේම පැහැදිලි වෙනවා. ඒ කියන්නේ අනිත් තෙරවරු උපදවාගත් අෂ්ට සමාපatti ඒත් එක්කම සිව්පිලිසිඹියා ආදී ඒ කුසලතා ඒ ආකාරයෙන්ම උපදවා ගැනීමට තරම් චිත්ත ශක්තියක් කාන්තාවක් වූ මේ තෙරණිවරුන්ට තිබුණා. එතකොට ස්ත්‍රී භාවය කියන එක අභිධර්මයේ උගන්වනවා භාව රූප දෙක. ඉත්ති භාව හා පුරිස භාව. ඒතර මේ භාව රූප දෙක තුලින් විවිධත්වයක් නෙමේ තිබෙන්නේ. ඒ කියන්නේ හැමෝටම එකම විමුක්තිය උපදවා ගන්න පුළුවන්. ඒ විමුක්තිය ભેදයක් ඇති වෙන්නේ ඉත්ති භාවය හා පුරුෂ භාවය මත. එහෙනම් නිවීම එකයි කියන එක පෙන්වලා තිබෙනවා. ඊළඟට අපි ගත්තොත් මේකලාදායිකා මහතෙරණිය. මේකලාදායිකා මහතෙරණිය තමන්ගේ තිබුණු මේකලාවක් පූජා කරනවා සිද්ධාර්ථ බුදුහාමුදුරුවන්ගේ කාලේ. මේක පෙර සංසාරයේ කරපු පින්කමක්. ඒ සිද්ධාර්ථ බුදුහාමුදුරුවන්ගේ කාලේ මේකලාවක් පූජා කරලා ඇය ඒ චෛත්‍යයක් ඉදි කරන්නේ. ඒ පිනෙන් තමයි ඇය සංසාරයේ මහරජවරු 32කට අග්‍ර මහේෂිකා වෙනවා. ඒත් එක්කම සදෙව්ලොව දෙවියන් 32 දෙනෙකුගේ එකම භාර්යාව වෙනවා.
ඇය උදාහරණය කරනවා. ඒ සියල්ල අතහැරලා මේ භවයේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ සියලු කෙලෙසුන් අසා උතුම් වූ අරිහත් ඵලයට පත් වෙනවා. ඒ සඳහන් කරන සිද්ධස්තස්ස භගවතෝ තූපංකාරාපිකෝ අහුං මේකලිකා මයා දින්නන් නවකම්මාය සත්තුනෝ. සත්තුනෝ කියන්නේ බුදුරජාණන් වහන්සේට මේ චෛත්‍ය ඉදි කරන්න මේ කලාවක් පූජා කිරීමේ කුසලයෙන් ඇය මේ සියලු සැප සම්පත් භුක්ති විඳිනවා. හැබැයි ඇය ඒ සියලු සැප සම්පත් අතහැරලා ඇයට වටින්නේ සම්බුද්ධ ශාසනයේ සමස්තයම නිවි සැනීමට පත්වීම. ඒතර මෙන්න මේ වගේ කතන්දර ගොඩක් අපිට මේ තේර ගාථා වලිනුත් ඒ වගේම අපදාන පාළියනොත් හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට ඒ වගේම විශේෂයෙන්ම අපි ගත්තොත් ප්‍රකට තෙරවරු කුණ්ඩල කේසිය ඒත් එක්කම පටාචාරා එතනින් ගියන් පස්සේ මේ කිසා ගෝතමිය උප්පලවන්න ඒ ආදී මහරහත් තෙරණිවරුනොත් මෙන්න මේ වගේම උදාන තමයි සිද්ධ කරන්නේ. එතකොට නලමාලිකා ස්තවීරී කියලා වෙනම අපදානයක් තියෙනවා. එහි විශේෂයෙන්ම තිබෙනවා මේ කිඳුරියක් වෙලා ඉපදිලා ඉඳලා ඒ කිඳුරි භවයෙන් මිදිලා බුදුහාමුදුරුවෝ කෙරේ සිද්ධාර්ථ බුදුහාමුදුරුවන්ගේ කාලේ පැහැදීමටපත් වෙලා එතනින් යාමය තුසිතය නිම්මාන රති පරිනිම්මිත වසවර්ති ආදී සදෙව්ලෝක සම්පත් විඳලා ඉන් අනතුරුව මනුෂ්‍ය ලෝකයට ඇවිල්ලා ඒ මනුෂ්‍ය ලෝකයේදී ලෝතුරා බුදුරජාණන් වහන්සේගෙන් බණහාලා උතුම් වූ නිර්වාණය අවබෝධ කරගත්තා කිය. එතකොට පේනවා කාන්තාවන්ට සමස්ත නිවීමම සම්බුද්ධ ශාසනය තුල ගොඩනැගිලා තිබුණා. ඒ විමුක්තිදායිකාවන්ට මේ සම්බුද්ධ ශාසනය ඉන් අනතුරුව ලංකාවට උදා වුණා. ඒත් එක්කම තේරවාද අනෙකුත් රටවල් වලට ව්‍යාප්ත වුණා. විශේෂයෙන්ම බුරුමය, තායිලන්තය, කාම්බෝජය ආදී ඒ රටවල කාන්තාවන්ටත් මේ සම්බුද්ධ ශාසනයෙන් තමයි නිවීම උදා වුණේ. එහෙනම් කාන්තාවක් කියන එක නෙමෙයි බුද්ධ ශාසනයේ වැදගත්ුනේ තමන් ලබා ගන්නා වූ අවබෝධය. ඒ අවබෝධය තමයි බුද්ධ ශාසනයේ ඉහළින්ම අගය කරන්න යෙදුනේ. එතරම් දැන් හඳුරන්නේ දැන් කාන්තාවට සම්බුද්ධ ශාසනයේ හිමිවෙච්ච වටිනාකම පිළිබඳව තමයි අපි මේ සාකච්ඡා කරමින් යන්නේ. එතකොට ඇය විසින් නිර්මාණය කරගත්ත වටපිටාව, දැනුම් පද්ධතිය, අවබෝධ පද්ධතිය තුළ කාන්තාවට මේ ශාසනයේ නිර්වාණය ලබන්නට පුළුවන් බව පැහැදිලි කර දීමත් එක්ක අර ගෘහාශ්‍රිතව පීඩාකාරී ජීවිත ගත කරපු කාන්තාව බුදුහාමුදුරුවෝ දකින්නට පටන් ගත්තා. එතකොට දැන් අපි මේ චරිතවල විවිධ වෙනස් කතාවන් එක්ක චරිත කතාවලට ක්‍රමයෙන් ප්‍රවිෂ්ඨ වන්නට කලින් හාමුදුරනේ මම කැමති මේ අර කාන්තාව මේ ජීවිත දරාගත්ත විදිය. ඒ වගේම මේ දරා ඉවසීමම ශාසනාභිවෘද්ධියට කැප කරපු විදිය පිළිබඳව මේ තුල නිරූපණය වන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන්න. ඔහොම සංවේදී මාතෘකාවක් අපේ මහත්තයා අහන්නේ. බුදුහාමුදුරන්ගේ කාලේ හිටිය මේ කාන්තා පැවිද්ද ලබාගත් භික්ෂුණීන් වහන්සේලා අතරත මහා පීඩාකාරී ජීවිත ගෙවම් කරපු අය හිටියා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම එක ගංගාතිරිය කියලා මෙහෙණින් වහන්සේ කෙනෙක් හිටියා. මේ භික්ෂුණීන් වහන්සේ කෙනෙක්. මේ භික්ෂුණිය මහා පුදුමාකාර පීඩාවකට පත් වෙලා තමයි හිටියේ. සපත්නී රෝෂයෙන් පෙරිච්ච කෙනෙක්. සපත්නී රෝෂය කියලා කියන්නේ පත්නී කියන්නේ භාර්යාව. සපත්නී කියන්නේ සමාන භාර්යාව. සමාන භාර්යාව කියන්නේ එක ස්වාමි පුරුෂයෙකුට භාර්යාව දෙන්නෙක් ඉන්නවා නම් ඒ භාර්යාව දෙන්න අතර ඇති වෙන තරහ තමයි සපත්නී රෝෂය කියලා කියන්නේ. ඒක දැනගන්න එක හුඟක් හොඳයි කියලා හිතනවා ඇති සමහර වෙලාවට බලාගෙන ඉන්න කෙනෙකුට. ඒ සපත්නී රෝෂය සාමාන්‍යයි. එහෙම එකක් පිළිබඳ කතාවක්
මේ තෙරණි ගාථාවල එනවා. තේරී ගාථාවල එනවා. උත්පලවන්නා තෙරණියගේ නමත් එතන සඳහන් වෙනවා. එතනදී වෙලා තියෙන්නේ මේ සපත්නීවරුන්ගේ ස්වභාවය වඩා ඛේදනීයයි. ඒ තමයි අම්මා කියන්නේ කසාද බැඳපු ස්වාමිපුරුෂයයි භාර්යාවයි ඉන්නේදී වැඩි මහල් වියටපත් දියණිය ද විවාහ කරගන්නවා ඒ පියා විසින්. ඇත්තම කිව්වොත් එහෙම අම්මයි දුවයි දෙන්නම දුවගේ තාත්තා විසින් නෙමෙයි. අම්මා සහ දුව කියන දෙන්නම එක ස්වාමිපුරුෂයෙකු විසින් විවාහ කරගන්නවා. මේ අර්බුදය කොච්චර දුරට ගියාද කියලා කියන එකට ටෙලි නාට්‍යයක් හදන්න වෙනවා අපිට බලා ගන්න. මේ දෙන්න අතර අර්බුදය. මේ අර්බුදයෙන් අවසාන විග්‍රහයේදී අර අම්මා පරදින. අම්මා මහානකමට යනවා. දුව මහානකමට යන්නේ. අම්මා මහානකමට ගිහින් ඒතර මහානකමට යන්නේ සපත්නී රෝෂයෙන් නිසා. මහානකම කරන්නේ සපත්නී රෝෂයෙන් නෙමෙයි. ඒකයි එතන තියෙන ලස්සනකම. යන්නේ සපත්නී රෝෂයෙන් තමයි. ගියාට පස්සේ හඳුන ගන්නවා ශාසනය කියන්නේ මොකක්ද කියලා. හඳුන ගන්නවා අත්හැරීම කියලා කියන්නේ මොකක්ද කියලා කියන එක. හඳුන ගන්නවා විමුක්තිය කියලා කියන්නේ මොකක්ද කියන එක. හඳුන ගන්නවා සැනසෙල්ල මොකක්ද කියලා කියන එක. ඇත්තම කිව්වොත් සැනසෙල්ල කියන්නේ හඳුන ගන්න ඕන එක. සැනසෙල්ල හඳුනා ගැනීමට උවමනාව තියෙන්න ඕනේ. උවමනාව තියනකන් සැනසෙල්ල හම්බ වෙන්නේ. එහෙනම් සැනසෙල්ල හොයාගෙන මේ යන්නේ හොයාගෙන යන්න ඕනේ සැනසෙල්ල හොයාගෙන නෙමෙයි මේ යන්නේ. හොයාගෙන යන්නේ සපත්නී රෝෂයට උත්තරයක් හැටියට. මේ ස්වාමි පුරුෂයාගෙන් වන ආඩන්තේට්ටම් සහ දෙවෙනි භාර්යාවගෙන් වන ආඩන්තේට්ටම්. දෙවෙනි භාර්යාව කියන්නේ තමන්ගේ දුව. දුවගෙන් වන ආඩන්තේට්ටම්. දැන් මේක ටෙලි නාට්‍යයක් හැදිය යුතුයි, චිත්‍රපටයක් හැදිය යුතුයි, නවකතාවක් ලිය යුතුයි කියලා මම කියන්නේ මේකට මේ හේතුව නිසා. මේ අම්මා වන භාර්යාව වැරදිද? දුව වන භාර්යාව වැරදිද? දුව අම්මා වන භාර්යාවට එරෙහිවීම වැරදිද? අම්මා තුල දුව පිළිබඳව ඇති වෙන භාර්යාමය සපත් නිරෝෂය වැරදිද? මේ ස්වයං පුරුෂයා දුව නම් වූ භාර්යාවට ආකර්ෂණය වෙන එක ඇත්තටම වැරදිද? ඒක මොකද්ද මේකේ වැරද්ද? ඒ තරබුදයක් තියෙනවා. එහෙනම් අපිට විනිශ්චයකාරයාගේ ආසනයේ ඉඳලා මේක දිහා බලන්න බෑ. අපි බලන්න ඕනේ මේක දිහා උඩ ඉඳලා. මේක හරියටම බලන්න ඕනේ බර්ඩ්ස් අයි view එකකින්. කුරුළු ඇසකින්. හරියට චරණ ටීවී නාලිකාවේ ලාංඡනය වගේ. උඩ ඉඳලා කුරුල්ලෙකුට පේන විදිහට තමයි බලන්න. එහෙම බලාපුවහම පේනවා සමාජ පීඩාව විසින් ශාසනයට ඇතැම් විට තල්ලු කරලා තියෙනවා. හැබැයි ශාසනයේ සමාජිකෙක් වුණාට පස්සේ සමාජ පීඩාව නඩත්තු කරන්නේ. මම මේ කාරණාව කියන්නේ වෙන විශේෂ හේතුවක් නිසා. අද සමාජ පීඩාව හින්දා පැවිද්දට එනවා. පැවිද්දට ඇවිදින්න පැවිදි සුවය විඳිනු වෙනුවට සමාජ පීඩාව නඩත්තු කරනවා. ඒකට තෙරණි වරුන්ගේ මාර්ගදර්ශකේ පුදුමාකාර බලපෑමක් කරනවා. අපි අද වෙනකොට පැවිදි වෙච්ච ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම අයත් භික්ෂුන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා අර්බුදයක් හින්දා පැවිද්දට එනවා නම් ආපු ගමන් අර්බුදයෙන් මිදෙන්න ඕනේ. අර්බුදයට උත්තරය හොයන්න පැවිද්ද තෝරා ගන්න එක වැරදි. ඒ අදට හම්බ වෙන පණිවිඩය තමයි මේ. ඒක නිසා සමාජයක අර්බුදයක් බුදුහාමුදුරුවෝ දකින විදිහට අර්බුදයක් උදෙසා නැත්තම් ගැටලුවක් උදෙසා විසඳුමක් වෙනුවට ගැටලුව ඉවත් කිරීම කියලා තියරියක් තියෙනවා. න්‍යායක් තියෙනවා. උදාහරණයක් වශයෙන් ගමු මෙහෙම. මේවා කිව්වා කියලා තරහමනාප වෙන්න ගාරි නෑ. දැන් අපේ වජින මහත්තයා ගත්තාම හරි ලස්සන පොණ්ඩයක් තියෙනවා.
ඕම ලක්ෂණ හැඩයි අපි ප්‍රියයි. ඔය තරම්ම නොවුනා වුණත් මටත් ඔය කොණ්ඩේ වැවෙනවා. වැවෙන බව මං හොඳටම දන්නවා. දන්නේ අපේ પરම්පරාවේ කොණ්ඩේ වැවෙන විදිය ගැන මං හොඳට දන්න නිසා. දැන් ඔය කොණ්ඩේ නඩත්තු කරන්න ඕන ඔබතුමා. ඔබතුමා ඔක පීරන්න ඕන, තෙල් ගන්න ඕන, ජෙල්ලිද මොනවාද ඒව ගන්න ඕන. එහෙම නඩත්තු කරන්න ඕන. නඩත්තු කරන්න ඕනනේ ඉතින්. දැන් මම මහාන වෙලා මට ඒ වැඩේ කරන්න ගියා නම් මටත් ඒ අර්බුද ටික යන්න වෙනවා. මටත් ජෙල් පූජා කරන්න කියන්න වෙයි. ඊට පස්සේ තෙල් පූජා කරන්න කියන්න වෙයි. ප්‍රශ්නයක් තියෙනවා. දැන් මට ඒක ප්‍රශ්නයක් නේ. එහෙනම් මම හොයන්නේ උත්තරයක්ද ප්‍රශ්නය අයින් කිරීමද? ප්‍රශ්නය අයින් කිරීම. අන්න බුදුහාමුදුරුවෝ අපිට උත්තර හොයන්නේ නැතුව ප්‍රශ්න අයින් කරන්න උගන්වපු විදිහක් තියෙනවා. ඒක තමයි ස්වභාවය. තෙරිණිවරු කලේ ප්‍රශ්නය අයින් කිරීම මිසක් ප්‍රශ්නෙට උත්තරයක් දෙවීම නෙවෙයි. උදාහරණයක් වශයෙන් කියමුකෝ ගෙදරක් තියෙනවා. ඒ ගෙදර තාත්තාට ආර්ථික වශයෙන් ප්‍රශ්න. ඒ තාත්තා පැවිදි වෙනවා. පැවිදි වෙලා පැවිද්දේදී හම්බ වෙන යම් දෙයක් උදව් කරගන්නවා පවුලේ දරුවන්ට වියදම් කරන්න. ඒක පැවිද්ද නෙවෙයි. ඒක පැවිද්ද නෙවෙයි. ඊටාම වැදගත් චරිතයක් තියෙනවා. ඒ චරිතය එන්නේ මේ මෙතන. ඒ භික්ෂුණීන් වහන්සේ කියනවා මම ගොඩාක් ලස්සනට බණ කියාපු කෙනෙක්. ඒ ලස්සනට බණ කියාපු කෙනා බණ කියනකොට එයාට හම්බ වෙනවා එයාගේ නම නෑ අඤ්‍යතරා තේරී කියලා කියන්නේ. එක්තරා තෙරණියක්. අනේ මිත්තා කාලිකා තේරිය. මිත්තා කාලිකා තේරිය මහාන වෙනවා ලස්සනට බණ කියනවා. ඕම ලස්සනට බණ කියනවා. බණ කියද්දි එයාට මිනිස්සුගේ පැහැදීම ඇති වෙනවා. පොඩි ලීඩර්ෂිප් එකක් එනවා. පොඩි නායකත්වයක් එනවා. එයා ඊට පස්සේ නායකත්වයට ඇලුම් කරනවා. නායකත්වය හේතු කොටගෙන එයාට දේවල් හම්බ වෙනවා. මිනිස්සු දෙනවා නොඑක් පරිස්කාර ආරම්භ. ඊට පස්සේ පිරිකර වලට පෙළඹෙනවා. ඊට පස්සේ එයා පොඩි ආයතනයක් ගොඩනගාගෙන ආයතනයක නායකත්වයක් හදාගෙන පිරිකර එහෙම ගොඩ ගහගෙන පොඩි account එකක් එහෙම පටන් අරගෙන account එකත් එක්ක පොඩි foundation එකක් පටන් අරන් foundation එකට donation අරන් අන්න එහෙම තැනකට එනවා. මේ බුදුහාඳුරන්ගේ කාලේ මිත්තා කාලිකා තේරිය. ඊට පස්සේ යාට තේරෙනවා මේ යන ගමන ආපු ගමන නෙවෙයි කියලා. ඒකින්ද ඔය වගේ මේ සම්බුද්ධ ශාසනයට ඇතුල් වෙච්ච භික්ෂු භික්ෂුණී දෙගොල්ලොම ආව වැඩේ වෙනුවට වෙන වැඩකට ගියා. ඒක එදත් වුණා අදත් වුණා. මේ සම්බුද්ධ ශාසනයේ ඇතුලේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදිහට උගත්තු සම්බුද්ධ ශාසනයේ ඉන්න ඕනේ කියලා හෝ මහාන වෙන්න ඕනේ උගත්තුය කියලා නියමයක් නැහැ. දැන් අපි ඔයිට කලින් සාකච්ඡාවලදී කිව්වා වගේ උපාලි කියන්නේ කරණවැමියෙක්නේ. කරණවැමියට මොකද්ද සිංහලෙන් කියන්නේ කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ සිංහලෙන් කියන්නේ මොකද්ද කියලා අහපුවාම මට ඒක උපාසකම්ම කෙනෙක් කිව්වා කරණවැමියට මොකද්ද සිංහලෙන් කියන්නේ කිව්වම බාබර් කියලා කිව්වා. මම හිතුවා ඉංග්‍රීසියෙන් කියන්නේ කරණවැමියද කියලා. ඒක බාබර් කෙනෙක් තමයි උපාලි කියන්නේ. සුනීත කියලා කියන්නේ නගර සභාව සනීපාරක්ෂක කම්කරු. දැන් සනීපාරක්ෂක කම්කරුවෙකුට මහාන වෙන්න පුළුවන්. ඒක අදාළ නැහැ. ඔහු විභාගෙට පාස් වෙලා නැහැ. ඕ ලෙවල් නැහැ. ශිෂ්‍යත්වේ නැහැ. මොනවත් නැහැ. සෝපාක කියලා කියන්නේ මොන්ටිසෝරි ෆේල්. එහෙම ළමයි. එහෙම අයට මේ සම්බුද්ධ ශාසනයේ ඉඩ තිබුණා. ඒකට හේතුව උගත්කම ඉක්මවා ගිය බුද්ධිමත්කම තමයි සම්බුද්ධ ශාසනයට වැදගත් උනේ.
එහෙම අය අතර එක්කෙනෙක් තමයි පුන්නා. අද අපි මේ පුන්නා කියන්නේ පුණ්‍යා වෙන්න ඇති. පුණ්‍යා මහාන වුණා. පුණ්‍යගේ වෘත්තිය හවුස්මේඩ්. රජ්ජු මාලා ඇත්තම මාලා ඊට පස්සේ රජ්ජු කියලා කියන්නේ ලණුව. බෙල්ලේ වැල දාගන්න මැරෙන්න ගියා. කුජුත්තරා කියලා කියන්නේ ඇත්තටම උත්තරා කොන්ද කුදුයි ඒක නිසා කුදු උත්තරා කුජුත්තරා. දැන් මේක හරි ලස්සනට පෙළගස්සලා ගත්තාම පිටි කොටපු අය කුස්සි අම්මලා විශාල වශයෙන් මේ පැවිදි සමාජය ඇතුලේ ඉන්නවා. හැබැයි ඒ අය තේරී ගාථාවලට එනවා. නිකම්ම යනවා නෙවෙයි. නිකම්ම මහානකම කරනවා නෙවෙයි. තේරී ගාථාවලට එනවා. ඒ තේරී ගාථාවලට ඇවිදilla යමක් කියනවා කියන්නේ මේ සම්බුද්ධ ශාසනයේ අරුමය උදානය සහ මේ විශ්වය සහ ලෝකය සත්‍යය සහ පුද්ගලයා තේරුම් ගත්ත විදිහ ගැන. ඒ හින්දා කිසිසේත්ම වෘත්තික භාවය අදාළ වුණේ නැහැ මේ තෙරණින් වහන්සේලාට. මේ තෙරණින් වහන්සේලා අතර හිටිය පිරිස අතර අද්දකීම් බහුල භාවය තමයි වැදගත්කම තිබුණේ. ඒක හින්දා කම්කරු ස්ත්‍රීන්, ඒ වගේම පරපීඩිත ස්ත්‍රීන්, ඊට පස්සේ තාම දුක්ඛිත ජීවිත ගත කරපු භාර්යාවරු, ඊගාවට අම්මා අප්පච්චි දෙන්නම නැති තරුණියෝ මේ සියලු දෙනා මෙතෙන්ට ආවා. දැන් එහෙම අය කොච්චර ඉන්න ඇද්ද? එහි පැතිකඩක් හැටියට මේ සාක්ෂි ටිකක් විතරක් අපි ගාව තියෙනවා. මේ සාක්ෂි දීලා තියෙන ප්‍රමාණය ගත්තාම 60ක් 70ක් වගේ ප්‍රමාණයක්. ඒ සාක්ෂි වලින් අපිට පේනවා සාක්ෂි නොදුන් පිරිස කොහොම ආයද කියලා. ඉතින් බලාගෙන ගියාම ජීවිතය පිළිබඳව බාහිර අත්දැකීම් වලට එහා ගිය ආධ්‍යාත්මික පරිපූර්ණත්වය උදෙසා තමයි තෙරණි ගී අපි හැදෑරිය යුතු වන්නේ. මම මේ වෙලාවේ ඇත්තටම ඉල්ලා හිටින්න ඕනේ. නිර්මාණකාරයෙකුට ඕනේ නම් ලස්සන නිර්මාණ ගොන්නක් හදන්න පුළුවන් මූලාශ්‍රයන් රාශියක් මේ තේරී ගාථාවල තියෙනවා. මම හිතන්නේ නෑ මේ තේරී ගාථා කියලා කියන නිර්මාණ මූලාශ්‍රය වැවෙන් එක භාජනයකට ගත්ත ප්‍රමාණයක්වත් නිර්මාණකාරයෝ අරන් තියනවාද කියලා. ඒකට හේතුව මේවා බණ පොත් හැටියට ප්‍රතික්ෂේප කරන ඒවා. බණ පොත් හැටියට නොසලකා හරින ඒවා. මේ ඇතුලේ ලොකු කතා තියෙනවා. ඒ නිසා මේ තේරී ගාථා හදාරන්න පුළුවන් නම් කාන්තාවකගේ ඇත්ත භූමිකාව සහ කාන්තාවකගේ ඇත්ත අභියෝග මොනවද කියලා හදාරන්න පුළුවන්. අදත් එදා සමාජයේමයි මේ කාන්තා සමාජය නියෝජනය කරලා තියෙන්නේ. මේ තේරී ගාථා සමාජය කියලා අපිට වෙනම හදාරන්න පුළුවන්. තේරී ගාථා සමාජය හදාරපුවාම ඒ තේරී ගාථා සමාජය තමයි නූතන ශ්‍රී ලංකාවේ කාන්තා සමාජය කියලා කියන්නේ. ඇත්තටම මේ අද වැඩසටහනෙන් අපිට මේ චරිත හොයාගෙන ආයෙ තව වැඩසටහනකට යන්නට සිදුවන තරමට තාමත් අපි මාතෘකාව ස්පර්ශ කරමින් එහි පරිදි සැරිසරන්නේ අපිට තිබෙනවා මේ චරිත ස්වභාවයන් පිළිබඳව විමසිලිමත් වන්න. ඒ නිසා මම හිතනවා අද සාකච්ඡාවට අවසානයක් හොයාගමු රත්නශ්‍රී ස්වාමින් වහන්සේ ගාවට ගිහිල්ලා. ඇයි තෙරණින් වහන්සේලා පිළිබඳව අපේ සමාජය හදාරන්න ඕන කියන කාරණාවත් එක්ක. ඔව්. නූතන අධ්‍යතන සමාජයට මේ තෙරණිවරුන්ගේ චරිත විශේෂයෙන් වැදගත් වෙනවා. එකක් තමයි බුද්ධ කාලීන ಭಾರತයේ වාසය කරපු මේ තෙරණිවරුන්ගේ චරිත ඇත්තටම ගත්තොත් ඒ චරිත අද සමාජයේ ජීවත් වෙන චරිත. අධ්‍යතන සමාජයේ මේ වගේ චරිත අපිට හම්බ වෙනවා. පටාචාර වගේ අම්මලා අපිට හම්බ වෙනවා. කුණ්ඩලකේසිය වගේ තරුණියන් අපිට හම්බ වෙනවා. එදා සිද්ධ වුණ සිද්ධිය අද සිද්ධ වෙනවා. හැබැයි චරිතය වෙනස්. එතකොට මේ චරිත අධ්‍යයනය කිරීම තුළින් අපිට ප්‍රධාන වශයෙන් කාන්තාවක් තේරුම් ගන්න පුළුවන් විදිහට ඇගේ මානසික ස්වභාවය කොයි වගේද ඒත් එක්කම ඒ තුළින් තව කෙනෙක්ට අපි කොහොමද ජීවිත අවබෝධය ලබා දෙන්නේ. නූතන සාහිත්‍ය නිර්මාණ තුළ විශේෂයෙන්ම අපි ගත්තොත් සුමුදු නිරාගී සිනවිරත්නගේ ගිහින් එන්න කානිවල් කෙටිකතා සංග්‍රහය.
මිදුනිමි මිදුනිමි මනාව මිදුනිමි කියලා කෙටි කතාවක් තිබෙනවා. ඒ කෙටි කතාවේ මේ අද්‍යතන තෙරණිය එදා අතීතයේ වැඩ හිටපු තෙරණිය හා සමානව මුහුණ දෙන අරගලය ජීවිත ගැටලුව විවරණය කරලා තියෙනවා. ඒක නූතන සාහිත්‍යයටත් මේක ටික ටික ප්‍රවේශ වෙනවා. ඒතර තවදුරටත් මේ පුරාතන අපේ ත්‍රිපිටක සාහිත්‍යයේ තිබෙන රසමුසුතෙන් ඒත් එක්කම ජීවිත අවබෝධය පුළුල් කරන මේ ප්‍රවෘත්ති කතාවස්තු වලින් අධ්‍යතන සමාජයේ ජීවිතවලට අලුතෙන් හිතන්න පුළුවන්. ඒත් එක්කම මිනිසා තේරුම් ගන්න පුළුවන්. මිනිසාට ආදරය කරන්න පුළුවන්. ජීවිත ප්‍රවෘත්ති ගොඩනගන්න පුළුවන් කෝෂ්ඨාගාරයක් තමයි මේ තේරගාථා සහ අපදාන පාළිය කියලා කියන්නේ. ඇත්තටම අපි තෙරණි සාහිත්‍යය පිළිබඳව නැත්නම් තෙරණිවරු පිළිබඳවයි අද ත්‍රිපිටක අභිවන්දනා වැඩසටහනේදී මූලික සාකච්ඡාව කළේ. අපි තවත් සාකච්ඡාවක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා මෙහි දෙවෙනි කොටස විදියට මේ තෙරණිවරුන්ගේ චරිත පිළිබඳව තරමක් විග්‍රහ සහිතව සිද්ධි සහිතව විස්තරාත්මකව පැහැදිලි කරගනිමින් ඒ චරිත ස්වභාවය කොහොමද බුදුහාමුදුරන්ගේ ධර්මගාමී මාර්ගය තුලට පිවිසියේ ඒ අභියෝගයේ ජයගත්තේ කොහොමද කියන උදානය උන් ප්‍රකාශ කළේ කොහොමද කියන කාරණාව පිළිබඳව පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ වැඩසටහනේදී. ඉතින් අද වැඩසටහනට සහභාගීත්වය පළ කළ කැලණි විශ්වවිද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග භාෂා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාද ඉන්දුරාගාරේ ධම්මරතන ස්වාමීන් වහන්සේට සාදුකාර පවත්වමින් නමස්කාර පූජා පෙරදරිව පාදාභිවන්දනයෙන් යුතුව අපේ ගෞරවයේ ආචාර්යයක් කොට පූජා කරනවා. ඒ වගේම මයුරපාද පිරිවෙන් විහාරවාසී රාජකීය පඬිතු රත්නලානේ රත්නසිරි ස්වාමීන් වහන්සේටත් සාදුකාර පවත්වමින් නමස්කාර පූජා පෙරදරිව අපේ ගෞරවය පූජා කරමින් අද ත්‍රිපිටක අභිවන්දනා වැඩසටහනට සමාප්ති සටහන එකතු කරන්නට ඔබෙන් අවසර ඉල්ලනවා. ඔබට රටට තෙරුවන් සරණයි.